අපි බලමු මේ වගේ ER diagram එකක් දුන්නාම මේකෙන් table වලට ව්‍යුත්පන්න කරන විදිහ. දැන් මේක සම්පූර්ණ ER diagram නේ ER diagram එකේ කොටසක් තියෙන්නේ. මට කියන්න බලන්න මේකේ table කීයක් විතර ළමයි හැදෙනවද? හැදෙන table වල උපලක්ෂණ මොනවද? attributes වල එහෙනම් table එකේ columns මොනවද කියන එකයි අපි ඉස්සෙල්ලාම බලමු. දැන් මේ employee කියන table එක මෙතන බලන්න. මේ employee කියන table එකේ භූතාර්ථයේ entity එකේ මේකේ තියෙනවා SSN sex, salary, address, date of birth, department, name, first name, minute, last name, works on, project, hours කියලා තියෙනවා. එහෙමනම් ළමයි දැන් අපි මේක කන්වර්ට් කරන්න ඕන ටේබල් වලට. එහෙනම් අපි මේක ටේබල් කීයක් හදනවද? මෙතන අපිට මැපින් කරද්දී අපි දන්නවා මල්ටිපල් ඇට්‍රිබියුට් එකක් කියලා කියන්නේ බහු අව්‍යක්ත උපලක්ෂණයක් කියලා කියන්නේ වෙනම ටේබල් එකක්. එහෙනම් මෙතන works on කියලා මෙතන වෙනම ටේබල් එකක් හැදෙනවා. ඒ වගේම මේ ප්‍රධාන entity එකකට ටේබල් එකක් හැදෙනවා. මෙතන ටේබල් දෙකක් හැදෙනවා. එහෙනම් අපි මේකේ හැදෙන ටේබල් ටික ලියාගෙන ගියොත් මේක හරිම ලේසි දෙයක් නේ. මේ employee ටේබල් එකට අදාළව මේක මොනවද එන්නේ? මේක ඉස්ලාම සාමාන්‍යයෙන් අපි primary key එකනේ දාන්නේ. එහෙනම් social security number එක SSN. අන්න අපි SSN primary key එක විදිහට දැම්මා. තියෙන විදිහට මම දාන්නම්. ඊට පස්සේ name එක. දැන් මේ name එකේදී බලන්නකෝ name එක සංයුක්ත උපලක්ෂණයක් විදිහට තියෙන්නේ. first name, minute, last name. ඒත් අපි දන්නවා සංයුක්ත උපලක්ෂණකේ මැද කොටස ගන්නෙ නැහැ. නේද? මේ සංයුක්ත උපලක්ෂණයක මේ මැද කොටස ගන්නෙ නැහැ. එහෙනම් first name, minute, middle name කියන එක last name. හරි. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් address එක. මේ දීලා තියෙන එකට අදාළව අපි ලියන්නේ address එක, sex, salary, supervisor, department, date of birth date එක, birthday. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ළමයි මේකේ තියෙන තව එකක් තමයි supervisor, salary. ඒ ටික අපි ලියුවනේ හරි. දැන් ඒතකොට ඒ අර වෙන මොකක් ගන්න තියෙනවද? නැහැනේ වෙන මොකුත් ගන්න මෙතන. මේ ටික ලිව්වා, මේ ටික ලිව්වා, මේ ටික ලිව්වා, මේ ටික ලිව්වා. හරිනේ. හරි බයලා දිනවා සුපර්වයිසර් හරි ඇඩ්‍රස් දැම්මද නැහැ ඇඩ්‍රස් දැම්මා බර්ත්ඩේ දැම්මා ඩිපාර්ට්මන්ට් දාන්න තියෙනවා නේද ඩිපාර්ට්මන්ට් හරි මොනේ ටේබල් එක. ඒතර ඒක ප්‍රයිමරි කී එක අපි අන්ඩර්ලයින් කරනවා සාමාන්‍යයෙන් සම්බන්ධක පරික්‍රමා ලියද්දී. හරි. එහෙනම් ඒ ටේබල් එක හරියට ළමයි. ඊගාවට හොඳම තියාගත්ත සංයුක්ත උපලක්ෂණ එක මෙන්න මේ කොටස ගන්නේ නැහැ. මැද. works on කියන්නේ multiple attribute එකක්. මේ multi value attribute එකක අනිවාර්යයෙන්ම වෙනම ටේබල් එකක් එන්න ඕනේ. එහෙනම් අපි works on කියලා එකක් ගන්නවා. works on table එක. මේ works on table එකේදී works on කියලා අපි දාමු. ඒක table එකේ නම. මේ works on table එකේ ඒතකොට මොනවද දාන්නේ දැන් මේකට අදාළ මේ works on table එකට අදාළ fields මොනවද? එහෙනම් project සහ hours කියලා එනවනේ. ඒතර project සහ hours කියන එක වෙනස් වෙන්න පුළුවන් නේද? බහු වගයන් ගන්න පුළුවන්. එතකොට ඒක නිසා තමයි මේකේ උපලක්ෂණයක් විදිහට මේ දෙක දීලා තියෙන්නේ. එතකොට ඒවා කොපි වෙන්න පුළුවන්. හැබැයි ID එකත් එක්කලා එකට කොපි වෙන්න බෑ. හරි. එහෙනම් මේකේ SSN එක එනවා. project එක එනවා. ඊට පස්සේ hours එනවා. හරිද? දැන් ඔයගොල්ලෝ මේක කරන්නදී. එතකොට එහෙනම් මේකේ මොකද්ද primary key එක විදිහට අපි ගන්නෙ? මේක primary key එක විදිහට මොකද්ද ළමයි අපිට ගන්න පුළුවන්? මේක primary key එක විදිහට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තුනම ගන්න වෙනවා නේද? මේ තුනම එකට එකතු වුණොත් තමයි primary key එක විදිහට අපිට මෙතනදී ගන්න පුළුවන්. එහෙනම් ඔන්න works on table එක. ඒතර මේක mapping කරද්දී අපිට මෙන්න මේ විදිහට SSN project hours කියලා මේ විදිහට අපිට ගන්න පුළුවන්. පැහැදිලිද ඔයාලට? හරි. ඔයගොල්ලෝගේ උත්තරයත් එක්කලා බලන්න සංසන්දනාත්මක මේක අරගෙන ඔයගොල්ලන්ට මේ උත්තරය ආවද කියලා. හරි. ඊගොට අපි ඊගා ප්‍රශ්නයට යමු බලන්න. ඊගා එක මේ බලන්න. car color එක තියෙනවා make model year registration state number. හරි අපි ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන බලමු අපි ඒක මේකේ මැපින් කරපුවාම අපිට මේකේ මොනවද දෙන්නේ කියලා බලමු ළමයි අපි.
මේ ටේබල් එකේ දැන් මේ ටේබල් මේක මැපින් කරොත් අපිට මේක එන්නේ මොනවද? දැන් මේ බලන්න කායක තියෙනවා මේ කලර් කියන මල්ටි වැලියු ඇට්‍රිබියුට් එක නේද? දැන් ඔයගොල්ලන්ගේ උත්තරත් එක්කලා බලන්න මේකේ මොනවද හැදෙන ටේබල්ස් මම මේ පැත්තේ ලියන්නම්. මේ බලන්න මේ ටේබල් කීයක් හැදෙනවද බලන්න දල වශයෙන් අපි බලමු. මේකේ තර වගේම ටේබල් දෙකයි හැදෙන්නේ නේද? හරි. ඒතර මේ එන්ටිටි කන්වර්ෂන් එක මතක් කරගන්නයි මේක තියෙන්නේ. ඒතර බලන්න කා කියලා ප්‍රධාන එන්ටිටි එකට කායකට අදාළව අපි ලියනවා. කායකට අදාළව අපි ලියනවා ළමයි. ඒ අනුව කායක බලන්න මේ කායකේ මොනවද තියෙන්නේ? කායකේ තියෙනවා vehicle ID registration එක නේද? ඒතර registration එක key එකක් විදිහට අරන් තියෙනවනේ. composite එකක් විදිහට තමයි අරන් තියෙන්නේ. key එකක් විදිහට අරගෙන key එක composite state එකයි number එකයි. එහෙනම් vehicle ID එක තියෙනවා කායකේ. අපි vehicle ID එක දෙනවා. ඒක primary key එකක් නේ. vehicle ID එක තියෙනවා. ඊට පස්සේ registration එක එකක් primary key එක කොටසක්. ඒතර ඒකේ සංයුක්ත උපලක්ෂණ එතන මැද කොටස ගන්න නැහැ. state එකයි number එකයි. එහෙනම් state එකක number එක. ඒක ස්ටේට් වලින් තියාගන්න රටවල් වල දැන් ලංකාවට අපි WP Western Province එහෙම වැටෙනවනේ. ඒ වගේ තමයි උතන තියෙන්නේ. එතකොට year model make සාමාන්‍ය උපලක්ෂණ ඒවා. ඒතර color කියන එක වෙනම වලට පේනවා color කියන එක multi value attribute එක. ඒතර color කියන එක වෙනම table එකක් හදනවනේ. ඒතර අපිට එතන table එකක් හදෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා මේකෙදී vehicle ID state number year model මේ. එතකොට මේකේ primary key එක විදිහට වෙන්නේ vehicle ID අනිවාර්යයෙන්ම වෙනවා. මෙන්න මේ දෙකත් එන්න ඕනේ. එහෙනම් vehicle ID state number කියන මේ තුනම එකතු වෙලා තමයි මේකේ primary key එක හැදෙන්නේ. ප්‍රාථමික අතර හැදෙන්නේ. හරිද? ඊගවට color කාර්යකට අදාළ color එක තියෙනවනේ. color table එක ගත්තාම vehicle color හරි එහෙනම් අපිට නමක් දාන්න පුළුවන් color මේ vehicle color V color කියලා දාන්න මම මේක. එහෙම නම දාන්න පුළුවන්. ඒතර මේ color table එකේ vehicle color V අකුර capital color. හරි. ඒතර මේකේ අපිට දැන් මේ color එකේ color එකක් තියෙනවා. අනිවාර්යයෙන් වාහනේට color එකක් තියෙනවා. මේකේ තියෙන එකත් එක්කලා අර අපේ ප්‍රධාන table එකේ ප්‍රාථමික අතුරත් එක්කලා එකට යන්න ඕන. එහෙනම් මෙන්න මේ කොටස මෙන්න මේ කොටස එන්න ඕන මෙතෙන්ද. මේ කොටස. පැහැදිලිද? එහෙනම් vehicle ID එක එනවා state එක එනවා number එක එනවා ඊට අමතරව ඒ primary key එකනේ primary key එකටත් එක්කලා ඒකේ color එකක් එන්න ඕන හරිද ඊට පස්සේ ඔක්කොම යටින් ඉර එන්න ඕන මොකද ප්‍රධාන table එකේ primary key එකයි මේක එකත් එක්කලා සංයුක්ත වෙන්න බෑ විතර මෙන්න මේ විදිහට තමයි ඒකට අදාළව මැපින් කරපුවම අපිට උත්තරය ලැබෙන්නේ. ඉතින් ඕගොල්ලෝ බලන්න ඔයාලගේ උත්තරات එක්කලා අපේ උත්තර හරිද කියලා මේකට අදාළව කතා කරද්දී. අපි යමු ඊගාවට මේකේ තියෙන තව ප්‍රශ්නයකට. මේ බලන්න මෙන්න මේක දීලා තමයි ඊගාවට ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. මෙන්න මේක. මේ කරාද මේක? student number, student name, address, date of birth, attendance කියලා තියෙනවා මේ දුර්වල භූතාර්ථයක්. ඒකේ තියෙනවා state date, end date එක, attend එකේ college name එක දීලා තියෙනවා. degree awarded ඒකේ තියෙනවා month එකයි year එකයි degree එක තියෙනවා degree name තියෙනවා. ඊට පස්සේ මේ week entry එකක් තියෙනවා week entry එකට semester year grade course name කියලා දීලා තියෙනවා. right? එහෙනම් අපි මේක බලමු මේක table හැදෙන්නේ මොන වගේද? මේ ER එකට දාලා table කොහොමද හැදෙන්නේ කියලා. බලමු ඕගොල්ලෝ දැන් මේ විදිහට උත්තර ලියලත් ඇති. ඒක මැපින් කරපුවාම ඒවත් එක්කලා අපි බලමු කොහොමද එන්නේ කියලා. හරිම ලේසි. හරි බලමුකෝ ළමයි දැන් මේකට කොහොමද ඕගොල්ලෝ ලිව්වේ කියලා. දැන් මේක පැහැදිලිනේ ඕගොල්ලන්ට? ඕගොල්ලන්ට නැවත මේක බලන්න පුළුවන්. මම මේක රෙකෝඩ් එකක් දෙනවා. හරි. මේ බලන්න. හරි. මෙන්න අපිට ER එක. හරි දැන් මේකේ වගු කීයක් හැදෙනවද බලන්න නිකන් දල වශයෙන් අපි ළමයිගෙන් අහන් බලන්න මට කියන්න කවිෂාන් මේකේ වගු කීයක් හැදෙනවද මේකේ වගු කීයක් හැදෙනවද කවිෂාන් ඉන්නව නේද ඔය මේ chat එකේ දාන්න පුළුවන්
සාමාන්‍ය බැලු බැලමට වගු කීයක් හැදෙනවද ටිකක් මේ මම මේක පෙන්නන්න 4යි නේද වගු 4ද ටේබල් කීයක් හැදෙනවද 4ද හැදෙන්නේ කොටුම පහක් තියෙනවනේ ළමයි එන්ටිටිම පහක් තියෙනවනේ ස්ටුඩන්ට් කියලා එකක් තියෙනවා ඇටෙන්ඩන්ස් කියලා එකක් තියෙනවා කොලේජ් කියලා එකක් තියෙනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙනවා ඩිග්‍රී කියලා එකක් තියෙනවා එතකොට එන්ටිටිම පහක් තියෙනවනේ නේද එන්ටිටි පහක් කියන එතන වගු පහක් ඊට අමතරව අපි වගු හැදෙනවනේ තව මොනවටද මල්ටි වැලියු ඇට්‍රිබියුට් වලට හැදෙනවා මෙතන මල්ටි වැලියු එකක් තියෙනවද නැහැ ඒ ළමයි මෙන් ටු මෙනි බහු සම්බන්ධතාවයකට වගුවක් හැදෙනව නේද මේ ඩිග්‍රී වර්ඩ් කියලා මෙතන වගුවක් හැදෙනවා පැහැදිලිද එතකොට මෙතන වගු 6ක් වගේ හැදෙනවා හරි අපි බලමු දැන් කොහොමද මේක ටිකක් සමහර පැති සංකීර්ණයි හරි අපි බලමු කොහොමද මේක එන්නේ කියලා එතකොට සමහර assumption උත් මේක ලියන්න වෙයි ටිකක් කම්ප්ලෙක්ස් අතරම මේ අර මේ weak entity වැඩි නිසා හරි එතකොට මේකෙදී අපිට ළමයි ගන්න පුළුවන් මෙහෙම දැන් ස්ටුඩන්ට් ටේබල් එක නම් කිසි අවුලක් නැහැ ස්ට්‍රොං එන්ටිටි එකක් නේ now ස්ටුඩන්ට් එකෙන් පටන් ගමු ස්ට්‍රොං එන්ටිටි එකෙන් පටන් ගන්න ඕන හරි ස්ටුඩන්ට් එකේ ස්ටුඩන්ට් නම්බර් එක තියෙනවා ස්ටුඩන්ට් නම්බර් එක තියෙනවා ස්ටුඩන්ට් නේම් එක තියෙනවා ස්ටුඩන්ට් නේම් එක තියෙනවා ඇඩ්‍රස් තියෙනවා date of birth තියෙනවා පැහැදිලිද ඒත් අපිට මේක වහන්න පුළුවන් වන් පැත්ත එක බය වෙන්න දෙයක් නැහැ වන් පැත්තට වෙන පැත්තකින් එන්නේ නැහැ හරි ෆොරින් කීයක් එන්නේ නැහැ මෙතනදී මේ ටේබල් එකට ඒ නිසා අපිට ඒක වහන්න පුළුවන් බය නැතුව ඒතර මේ ඉන්න ස්ටුඩන්ට් නම්බර් එක ප්‍රයිමරි කී එක මම දෙනවා හරි ඊගාවට ඊළඟට දැන් මෙතන මොකක්ද තියෙන්නේ වීක් එන්ටිටි එකක් මේ මෙතන මොකක්ද තියෙන්නේ වීක් එන්ටිටි එකක් ඒතර වීක් එන්ටිටි එකක් නේ තියෙන්නේ මෙතන අපි දන්නවා ඒතකොට මේ දෙනා මැපින් කරද්දී මෙයාගේ ප්‍රයිමරි කී එක මෙතන 1 to many ද නැද්ද කියන කතාව දාලත් නැහැ වීක් එන්ටිටි එක වෙද්දී අනිවාර්යයෙන්ම මේ දෙන්න සංයුක්ත කරලා සංයුක්ත ප්‍රාථමික තුනක් වීක් එන්ටිටි එක හැදෙනවනේ එයාගේ පාෂල් කී එයාගේ ආංශික අතුරත් එකතු වෙලා එහා සම්බන්ධලා තියෙන මේ වගුවේ අනිවාර්යෙන් ෆොරින් කී කියන ස්ටුඩන්ට් නම්බර් මේ ටේබල් එකට එහෙනම් ඇටෙන්ඩන්ස් ටේබල් එක ලියද්දී අපි දන්නවා ඇටෙන්ඩන්ස් ටේබල් එකෙද්දී ඇටෙන්ඩන්ස් ටේබල් එකේදී ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටාර්ට් ඩේට් එකයි ස්ටාර්ට් ඩේට් එකයි end date එකයි end date එකයි end date එකයි තියෙනවා දැන් මෙතන අපි මේ පැත්තනේ බලන්නේ නේද දැන් මේ පැත්ත හරියි ඒතර මේ දෙන එකතුව සංයුක්ත ප්‍රාථමික තුනක් මෙතන හැදෙනවා ඒතර මෙයත් එක්කලා එතකොට මේ පැත්තෙන් ගත්තොත් එතන කොලේජ් එක කොලේජ් නේම් එක තියෙන මේ පැත්තේ ඒතර දැන් හිතන්නකෝ දැන් කොලේජ් එකට අපි කොලේජ් නම්බර් එකක් නැහැ කොලේජ් එක කියන එකේ කොලේජ් නේම් එක තමයි ප්‍රයිමරි කී එක ඒකේ වෙන උපලක්ෂණ නැහැනේ ඒතර මෙතන මැපින් කරද්දි මෙන්න මේ මැපින් එක ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරොත් කොලේජ් නේම් එක කොලේජ් එකට විවිධ ඇටෙන්ඩන්ස්ලා ගොඩක් ඉන්නවා එතකොට මෙතන අපි දන්නවා 1 එක මිනි පැත්තට යන්න එපා නේද එහෙනම් කොලේජ් නේම් එකත් මෙතන එනවා ආගන්තුක ඇතුරක් විදිහට මේ පැත්තෙන් එහෙනම් අපි ඒකත් දානවා මෙතන කොලේජ් නේම් කොලේජ් නේම් එක අපි දෙනවා මෙතනදී පැහැදිලිද ඇතර බයනතු වහන්න පුළුවන් ප්‍රයිමරි කී එක දෙන්නේ ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටාර්ට් ඩේට් එකයි කියන දෙකම තමයි හරි එතකොට මේ ටේබල් එක හරි එතකොට කොලේජ් එකට මුකුත් දෙන්නේ නැහැ කොලේජ් කියන ටේබල් එකට කොලේජ් නේම් එක විතරයි තියෙන්නේ ඒකට ඒක තමයි ප්‍රයිමරි කී එක හරි එතකොට මේ ටේබල් එකත් හරි අපලමු ඊගාවට
මේ බලන්න ඊගාවට එනවා මෙන්න මෙතන degree attendance degree. ඒතර degree name එක තමයි ඒකේ primary key එක. මෙතන තියෙනවා degree awarded. men to many සම්බන්ධතාවයක්. අපි දන්නවා men to many සම්බන්ධ M2N relationship එකක් කියලා කියන්නේ එතන අනිවාර්යයෙන්ම table එකක් හැදෙනවා. එතකොට degree awarded මෙතන degree awarded කියන එක degree underscore awarded ඔයාලා capital simple බේද ඒ විදිහට ලියන්න මම type කිරීමේ පහසුව සඳහා මම capital simple ගැන නොසලකා type කරනවා. ඒතර මෙතනදී අපි දන්නවා මේ table එකට සඳහා අවශ්‍ය primary key එක වෙන්නේ මොකද්ද? මේ සඳහා මේ table එකේ primary key එක ගන්න දෙපැත්තේ වගු දෙකේ primary key දෙක අරගෙන ඒ දෙන්න සංයුක්ත කරලා සංයුක්ත ප්‍රාථමික අතුරක් විදිහට මෙතන යොදන්න ඕන. එහෙමනේ අපි කිව්වේ දෙපස වගු දෙකේ ප්‍රාථමික අතුරු අරගෙන ඒ දෙක සංයුක්ත කරලා මේකට දාන්න ඕන. මේකේ නම් පැහැදිලි degree name එක තමයි මේ පැත්තේ වගේ ප්‍රාථමික අතුර. ඒතර එයා ආගන්තුක අතුරක් වෙනවනේ මෙතන දෙද්දි. මේ පැත්තේ වගේ මොකද්ද? දැන් මෙයාට ප්‍රාථමික අතුරක් නේ ආංශික අතුරක් තියෙන්නේ. ඒතර එයාගේ ප්‍රාථමික අතුර අපි දැම්මේ මොකද්ද? ස්ටුඩන්ට් නේම් එකයි ස්ටාර්ට් ඩේට් එකයි. මේ දෙකම ගන්න වෙනවා මෙයාට ගද්දි. එහෙනම් ස්ටුඩන්ට් නම්බර් එකයි ස්ටාර්ට් ඩේට් එකයි ඩිග්‍රී නේම් එකයි. හරි ඔය ඔක්කොම එකතු වෙලා තමයි මේ men to many M2N table එකේ primary key එක වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ month එකයි year එකයි දාන්න ඕන. මොකද මේකට අදාළව month එක සහ year එක තියෙනවනේ. ඒතර අන්නේ month සහ year එක මෙතන දාන්න ඕන. එකයි year එකයි. month එකයි year එකයි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට මේ table එක හැදෙනවා. මේ table එක මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඊගාවට බලන්න මෙතන transcript කියන්නේ ඒකත් week entity එකක්. ඒතර ඒකේ partial key ගොඩක් තියෙනවා නේද? ආංශික අතුරු semester year course name. ඒතර ඒකට අපි කොහොමද දාන්නේ? ඒක තවත් complex වෙනවා. දැන් මෙයාට මේක සම්බන්ධලා තියෙන එකත් week entity එකක්. ඒතර ඒ week entity එක දා primary key එක මෙතන ගන්න වෙනවා. 1 to many තියෙන්නේ තනක. එහෙනම් මේක මෙතන ගන්න වෙනවා නේද? එහෙමනම් මේක partial key එකක් නේ තියෙන්නේ. එහෙනම් අපි දෙනවා transcript කියන සංකීර්ණ වගුව. හරිද? transcript කියන සංකීර්ණ වගුව. හරිද? කවිෂාන් තේරුණාද කවිෂාන්? හරි සර්. ඒතර මේ ටේබල් එකට ගද්දි primary key එක මේ ආංශික අතුර එක්කලා. ඒත මේ වෙන්ව ගත්තට ඇත්තම අතුර කියද්දි අපි එකක් විතර ගන්නෙ. මේ කඩේරි වෙන වෙනම තිබ්බට මේ ඔක්කොම එකක් විතර අතුර. එකේ අතුරක්නේ. එක ආංශික අතුරක් මෙතන තියෙන්නේ තුනක් ගහුවට. මේ අතුරත් එක්කලා මේකේ ප්‍රාථමික අතුර. මේ ප්‍රාථමික අතුරත් එක්කලා මෙයා ජොයින් කරලා සංයුක්ත ප්‍රාථමික අතුරක් හදන්න ඕන. මෙතනදී weak entity ගද්දි ඔයාලා ඒක දන්නවා. එහෙනම් transcript කියන ටේබල් එකේ අපිට මෙහෙම ගන්න පුළුවන්. transcript එකේ transcript එකේ ළමයි මොකද එන්නේ? ඒ ටේබල් එකට අදාළ ප්‍රධාන ටේබල් එක. දැන් මෙයා මේ අනුව මෙයාට සම්බන්ධ වෙලා තියෙන මෙයානේ. ඒතර එයාගේ primary key එක ගන්න වෙනවා. එයාගේ primary key එක මොකද්ද? attendance එකේ student number එකයි start date එකයි. එහෙනම් මේ දෙකම ගන්න ඕන. student number එකයි start date එකයි. start date එක එනවා. ඊට අමතරව මේකේ ආංශික අතුරු එනවා. මොකද්ද මේකේ ආංශික අතුරු? course name, year, semester. course name එක course name තියෙනවනේ. algorithms නේද? computer data structure course එක. CS 102 එහෙම තමයි කියන්නේ. CS 102 semester. හරි. first semester, second semester. එක semester එකක credit ගාණක් තියෙනවා cover කරන්න ඕගොල්ලන්ට. දැන් ඕගොල්ලෝ campus ගියාපුවම ඕගොල්ලන්ට එක අපි දකින්න ලැබෙනවා. ක්‍රෙඩිට් ගාණක් තියෙනවා cover කරන්න. හරි. එක semester එකකට. අවුරුද්දකට semester දෙකයි. හරි. මේ බලන්නකෝ. එතකොට student name එක, start date එක, course name එක, year එක, semester එක. ඔය ඔක්කොම එකතු වෙලා තමයි මේකෙදි primary key එක හැදෙන්නේ.
හරිද ග්‍රේඩ් කියන එක මුකුත් වෙන්නේ නැහැ. ඒතර ෆොරින් කී එකක් වෙනවා මෙන්න මේ ටික. හරි. හරි ටිකක් සංකීර්ණ එකක් ඇත්තටම මැපින් කරද්දී නේද? හරි ළමයි. එතකොට ඒක ඕගොල්ලන්ගේ උත්තරත් එක්කලා බලන්න මේ උත්තරයි ඕගොල්ලන්ගේ උත්තරයි හරියට ඇවිල්ලා තියෙනවද කියලා දැන් ගත්ත විදිය පැහැදිලිනේ. ඔන්න නෝට් කරගන්න පොඩි වෙලාවක් දෙන්න. ඕගොල්ලන්ට වීඩියෝ එක නැවත බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මෙන්න මේක තමයි ටිකක් ඕගොල්ලන්ට ගන්නවන්න ටික අමාරු වෙන්නේ නැත්තේ. අපි බලමු ඊගාව කොටසට යන්න. මම ඊට කලින් පොඩක් වෙලාව දෙන්නම් මේක ලියා ගන්න. එතකොට මේ මැපින් කරද්දී හොඳ ඕගොල්ලන්ට ආවේ කියන එක මතක් වෙන්න. හරිද ළමයි? පැහැදිලි නේද? හරි. අපි ඊගාවට ඊගාව ගැටලුවට යමු. මේක. බලන්න හැම එකෙම අලුත් දෙයක් තියෙනවා ඉගෙන ගන්න. මේ දීලා තියෙන හැම එකම ටිකක් එකිනෙකට වෙනස් ඒවා දීලා තියෙන්නේ. මේක නම් මේ අපි දුන්න එකනේ මේක ගැටලුවක් නෑ. මේක අපි කරා එදා. බොහොම ජනප්‍රිය ER එකක් කියලා මම කිව්වනේ. නේද? සියල්ලම තියෙන all in one එකක්. ඒ කියන්නේ හැම concept එකක්ම තියෙන හොඳ ER එකක්. ඒ කියන්නේ හොඳ ජනප්‍රිය database පොතක තියෙන ජනප්‍රිය ER එකක්. Google net එකේ search කරත් මේක නිතරම හම් වෙනවා ඔයගලන්ට. මේක අපි දා පාඩම පැහැදිලි කරන වෙලේ මේක කරා. හරි. අපි නම් බලමු මේක. මෙන්න මේ ER එක කොහොමද මේක මැපින් කරන්න කියලා. හරිද ළමයි? මේක මැපින් කරන විදිහ බලමු. එතකොට මෙතන අපි බලන annotation එක ලියන්න නේද? මෙතනම ලියන්නකෝ. මේ බලන්න. දැන් මේකට එනවා නම් මේකේ මොනවද දෙන්නේ? හරි මේක අපි ඊට වඩා ලේසි පේන්ට් එකකට ගත්තොත් hospital management system එකක් තියෙන්නේ. මේ hospital management system එකේ බලන්න මෙන්න මේ ටේබල් ටික දීලා තියෙනවා අපිට. හරිද? බලන්න මේක tables patient table එක තියෙනවා doctor table එක තියෙනවා one to many එක doctor කෙනෙකුට patient ලා ගොඩක් බලන්න පුළුවන් tests. One doctor can treat many patients. The patient got patient ID, date of birth, age, address, local city මේ දෙක එකක් town or city. ඊට පස්සේ මේ පැත්තෙන් එනවා patient bill medicine patient bill කරන medicine එක ඒක කියන price එක code එක quantity එක. මේ පැත්තෙන් එනවා doctor first name middle name last name. ඒ ටික තියෙනවනේ. හරි උච්චරයි තියෙන්නේ. එහෙනම් අපි මේකේ table කීයක් හැදෙනවද කියලා බලමු. හරිද? specialization කියලා multi value attribute එකේ තියෙන doctor ID එක තියෙනවා qualification කියලා තියෙනවා. බලන්න මම කියන ළමයා කියන බලන්න මේකේ table කීයක් හැදෙනවද කියලා. බලන්න මට කියන්න බිනෝමි මට කියන්න බලන්න මේකේ table කීයක් හැදෙනවද කියලා. table කීයක් හැදෙනවද මේකේ? table කීයක් හැදෙනවද? table කීයක් හැදෙනවද? කීයක්ද හැදෙන්නේ? 4ක් සර්. 1 2 3යි 4යි 6ක් හැදෙනව නේද? මොනවද 6? සෑම entity එකකම table එකක් වගේනවනේ. doctor table, patient table, medicine table. හරිද? ඊට පස්සේ bill මෙතන මේ men to many එකක් තියෙනවා. A patient can have many bills, many medicines. එතකොට මෙතන men to many එකක් නේ. එහෙනම් මෙතන table එකක් හැදෙනවනේ ළමයි. ඊට පස්සේ මේ multi value නේ මේ. මේකත් multi නේ. පැහැදිලිද? එහෙනම් මෙතන table එකක් හැදෙනවනේ. අන්න එතකොට table 6ක් හැදෙනවා. පැහැදිලිද ළමයි? ඒතර මම මේ දීලා තියෙන හැම නිදසුනක්ම එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ වලින් සමන්විත ඒව තමයි මේක දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ටික හරියට කරගත්තා කියන ඔයාලට ඕන ER එකක මැපින් කිරීම ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. හරි. මේ බලන්නකෝ. ඒතර ડોක්ටර් ටේබල් එක ડોක්ටර් ටේබල් එක ගන්න. ડોක්ටර් ටේබල් එකේ ડોක්ටර් ටේබල් එකේ මොනවද දෙන්නේ? ડોක්ටර් ටේබල් එකෙන් පටන් ගත්තේ ડોක්ටර් ID.
ඩොක්ටර් ID එක ප්‍රයිමරි කී එක ඩොක්ටර් ID එක එනවා ඊට පස්සේ යාගේ සංයුක්ත උපලක්ෂණ ටික තියෙනවා මේ ෆස්ට් නේම් මිඩල් නේම් ලාස්ට් නේම් ෆස්ට් මිඩල් ෆස්ට් n කියලා දාන්න ඕනේ ෆස්ට් එහෙම දැම්ම කරන ෆස්ට් මිඩල් ලාස්ට් නේම් එක නේද හරි එච්චර තියෙන්නේ ෆස්ට් නේම් මිඩල් නේම් ලාස්ට් නේම් එක තියෙනවා ෆස්ට් මිඩල් ලාස්ට් ඩොක්ටර් ID එක තියෙනවා එච්චරයි වෙන මොකුත් මේ පැත්තෙන් එන්න දෙයවද නැහැ මිනි පැත්තේ වන් පැත්තට එන්නේ නැහැ නේ එහෙනම් මේ පැත්තෙන් එන්නත් නැහැ මේවා මල්ටි වැලියුනේ ඒවා වෙනම වගු නිසා ඒවා ලියන්න අවශ්‍යවත් නැහැ මෙතන එහෙනම් ඔච්චරයි තමම ගන්න ඔන්න ඒ ටේබල් එක හරි ප්‍රයිමරි කී එක ඩොක්ටර් ID සරලයි ඒතර ඒක පැහැදිලි වෙනවාට ඊට පස්සේ අපි ඊගාව එකට යමු ඊගාව ටේබල් එකට ඊගාව ටේබල් එක ගත්තාම මේ බලන්න ඊගාව ටේබල් එක අපි මේ පේෂන්ට් ටේබල් එක ගමු. ඒතර පේෂන්ට් ටේබල් එකේදී නෑ මෙයාගේ මල්ටි වැලියු ලියලා ඉමු. ඩොක්ටර්ගේ ස්පෙෂලායිසේෂන් ඒ කියන්නේ ඩොක්ටර්ට මිනි ස්පෙෂලායිසේෂන් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඩොක්ටර් සමහර විට හෘදය පිළිබඳ නාසය පිළිබඳ නේද වෛරල් පිළිබඳව ඒ වගේ ස්පෙෂලායිස් ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක සමහරට ගොඩක් ස්පෙෂලායිසේෂන් ෆීල්ඩ් ඇති යාට. ඒකයි මෙතන මල්ටි වැලියු දාලා තියෙන්නේ. ඒ කියන්නේ බහුව වගයන් තියෙන පුළුවන් නේ. ඒ කියන්නේ සමහර වෙලට එකක් තියෙන අයත් ඉන්න පුළුවන්. ඒ අතර බහු ගොඩක් තියෙන. ඒ ස්නායු පිළිබඳව ඒ වගේ හෘදය පිළිබඳව ශල්‍ය කර්ම එහෙම අර විශේෂ ඒරියා එකක් තියෙනවනේ. ඒ වගේ කීප එක තියෙන කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. අන්න ඒක නිසා තමයි ඒක මල්ටි වැලියු ඇට්‍රිබියුට් එකක් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් අපි ස්පෙෂලායිසේෂන් කියලා වගුවක් ගන්නවා. ස්පෙෂලායිසේෂන් ටේබල් එකේදී ඩොක්ටර් ID එකත් එක්කලා සංයුක්ත කරලා ඩොක්ටර් ID එකත් එක්කලා සංයුක්ත කරලා ස්පෙෂලායිසේෂන් එක දාන්න ඕනේ. හරි. ඒතර ඒ ටේබල් එක හරියට එතනින්. තේරුණාද? ඩොක්ටර් ID එකත් එක්කලා මේ ස්පෙෂලායිසේෂන් එක දාන්න ඕන. එතකොට ඩොක්ටර් ID එක ප්‍රයිමරි කී එක වෙනවා. qualification කියන්නේ මල්ටි වැලියු ඇට්‍රිබියුට් එක. qualification table එකේ මොනවද තියෙන්නේ? ඒතකොට දැන් ડોක්ටර් තියෙන්න පුළුවන් MBBS තව මොනවා හරි පිටරට ගිහින් එහෙම කරපු තව PhD හරි ඒ වගේ තව ડોක්ටරේට් එකේව තව තියෙන්න පුළුවන් qualification එකක් නේද? තව ඊළඟ ප්‍රැක්ටිකල් සම්බන්ධ මොනවා හරි එහෙම ඒ වගේ තව ගොඩක් qualification තියෙන්න පුළුවන්. හරි. එතකොට අනේ qualification ටික තමයි මෙතන. ඒතර ඒකත් qualification ගොඩක් තියෙනවනේ. ඒතර ඒකත් එකක් නෙවෙයි. එහෙනම් ඒකත් වෙනම වගුවක් වෙනවා. ඩොක්ටර් ID එකත් එක්කලා මෙතන මේ මම තව මට මිස්ටේක් වුණා මම අතින් මෙතන ප්‍රයිමරි කී එක දෙකම ඒ කියන්නේ තනියම නෑ ප්‍රයිමරි කී එක ළමයි මේ උඩේ ටේබල් එකේ ඩොක්ටර් ID එකයි ස්පෙෂලායිසේෂන් මේ දෙකම එකතුව තමයි මේ දෙකම එකතුව තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. පැහැදිලිද? මේ දෙකම එකතුව තමයි මෙතනදී ප්‍රයිමරි කී එක වෙන්නේ. මේක විතරක් නෙවෙයි ප්‍රයිමරි කී එක වෙන්නේ. මේ දෙකම එකතුව තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. පැහැදිලි නේද? ඊගාව එක බලන්නකෝ. ඊගාව එකේ නම qualification එකේ ඒකෙත් ඩොක්ටර් ID එක එනවා. ඩොක්ටර් ID එක ඊට පස්සේ qualification එක එනවා. ඒකෙත් අර වගේම ප්‍රයිමරි කී එක වෙන්නේ ඔක්කොම. ඒ කියන්නේ මේ ඔක්කොම තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. පැහැදිලිද? මේ ටික ඔක්කොම තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. මේක ඩොක්ටර් ID ප්‍රයිමරි කී එක. මේක ඩොක්ටර් ID ප්‍රයිමරි කී එක. ඒකේ තියෙන මල්ටි වැලියු ඇට්‍රිබියුට් වලට මේ වගේ එතකොට ඩොක්ටර් ID මේ දේ ටේබල් දෙකේ ආගන්තුක අතුරක් ෆොරින් කී එකක් වෙනවා. හරි? හරි අපි යනවා ඊගාව ටේබල් එකට patient ටේබල් එකට. patient ටේබල් එක. patient ටේබල් එක ගත්තාම patient ටේබල් එකේ මොනවද තියෙන්නේ? patient ID date of birth. යාගේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක කොහෙද? locality town or city. right. ඒකට අපි ලියමු එහෙනම් patient අපිට අවශ්‍ය දත්ත විතරයි තියාගන්නේ. ඒ patient ගේ අපිට වැදගත් වෙන දේවල් ටිකක් තියෙනවා. එහෙනම් patient ID එක. patient ID. මොනවාද? date of birth. උපන්දිනේ නේද? අනිවාර්යයෙන් ඒ
වයස අනුව අපි can treat කරන ආකාරය වෙනස් වෙනවනේ. එහෙනම් ඒක එනවා. ඊට පස්සේ මෙතනදී locality and town or city. locality town or city. town එකද or city. හරි. එතන මේ මැද ඇඩ්‍රස් කියලා එකක් ගන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවා. age කියන මේ derived ව්‍යුත්පන්න උපලක්ෂණ අපි නොසලකා හරිනවා. ඒකත් ඔයාලා දන්නවා. එතකොට මෙතන 1 to many නේ. එහෙනම් අපි දන්නවා 1 to many එකක් නිකන් එහෙම තියන්න බෑ. මේ ටේබල් දෙක අතර අනිවාර්යයෙන්ම link එක හැදෙන්න ඕනේ නේද? foreign key එකක් එන්න බෑ. foreign key කියන්නේ කොයි පැත්තෙන්ද කොයි පැත්තටද? foreign key එක එන්නේ ළමයි 1 එකේ නම් මේ පැත්තටනේ. ඒක ඔයාලා දන්නවනේ. එහෙනම් doctor ID එක එන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ මේ patient අදාළ doctor කවුද? අපිට හොයාගන්න බෑ වෙනවා කියලා. ඒ කියන්නේ මේ doctor බලව patient ලා කවුද? අන්න ඒ වගේ query ලියන්න උනොත් අපිට මේක මේ foreign key එක හරි වැදගත් වෙනවා. doctor ID. අන්න එතකොට ඒ ටේබල් එක අපිට ක්ලෝස් කරන්න පුළුවන්. ඒක foreign key එකක්. foreign key ටික අපි ගහන්නේ නැහැ. ඒතර මේකේ primary key එක මොනවද? primary key එක වෙන්නේ patient ID නේද? එහෙනම් ඒකට යටින් අන්ඩර්ලයින් කරන්න ඕන අපි. එන patient ID primary key එක. පැහැදිලිද ඔයාලට? හරි අපි යනවා ඊගාව ටේබල් එකට. දැන් මෙතන bill කියන ටේබල් එක multi value sorry මේ බහු වගයන් men to many බහු අවස්ථාවක් තියෙන්නේ. දැන් bill කියලා වෙනම මොගුවක් හදෙනවා. bill කියන ටේබල් එක මොනවද ඒකේ? ඒකේ කිසිම ටේබල් එක මත sorry මේ සම්බන්ධතාවය මත කිසිම උපලක්ෂණයක් ඇට්‍රිබියුට් එකක් නැහැ. එහෙනම් ඒ වුණාට අපිට එතන ටේබල් එක හැදෙන්න ඕන. ඒ ටේබල් එකේදී අපි දෙපස වගු දෙකේ ප්‍රාථමික අතුරු සංයුක්ත කළ සංයුක්ත ප්‍රාථමික අතුරක් මෙතන යොදනවා. එහෙනම් එතන එනවා patient ID එකයි code එකයි. patient ID එකයි code එකයි. patient ID එකයි code එකයි එනවා. ඒ දෙකම සංයුක්ත වෙලා තමයි මෙතන වැටෙන්නේ. නේද? මේ දෙකම සංයුක්ත වෙලා තමයි මෙතන වැටෙන්නේ. ඔබට හොඳ ලකුණු ගන්න පුළුවන් පහසු පාඩමක්. ඔබට හොඳින් ලකුණු රැස් කරන්න පුළුවන් පාඩමක් තමයි මේ database පාඩම. දේශිත් මතක තියාගන්නත් අමතක නේ දේවල් උත් නෑ. හරි. එතකොට මෙඩිසින් අවසාන වශයෙන්. කලින් එකට වඩා ලේසි නේද මේක? මෙඩිසින් එක නැති දෙයක් නෑනේ. මෙඩිසින් එක ලේසි. මෙඩිසින් එකේ මොනවද තියෙන ප්‍රයිස් එකයි කෝඩ් එකයි ක්වොන්ටිටි එකයි. කෝඩ් ඒ කියන්නේ ඒකට මේ ඩ්‍රග් එකට අදාළ කෝඩ් එක මොකද්ද? ඒක ප්‍රයිස් එක කීයද? ඊගාවට ක්වොන්ටිටි එක කීයද? මේක කී එක වෙන්නේ කෝඩ් එක. ඔච්චරයි. ඒතර මෙන්න ටේබල් ටික. ටේබල් 6ක් හදනවා කියවනේ අපි. ඔන්න ටේබල් 6. පැහැදිලි නේ ඔයගොල්ලන්ට? හරි. ඔය අපි කරේ මැපිම් ටිකක් අර අපේ ටියුට් එකේ තියෙන. ඔයගොල්ලෝ එතකොට මේක තනියම කරද්දී ඔයගොල්ලෝ මේ ටික කරන්න ඇති. ඒතර ER diagrams ටික ඔයගොල්ලෝ තනියම ඇන්දද? cases ගොඩක් තිබ්බා. මම හිතනවා ඔයගොල්ලෝ ඒක ටික කරන්න ඇති කියලා. හරි ළමයි. අපි එතකොට අද දිනේ පළමුවෙන්ම ඊගාවට කතා කරන්න බලාපොරොත්තු වෙන ගැන මේ අභ්‍යාස වලින් පස්සේ හරිද මේ අභ්‍යාස වලින් පස්සේ අපි ඊගාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝගේ උත්තරත් එක්කලා සංසන්දනය කරලා බලන්න අරලම උත්තර දීලා තියෙනව නේද රයිට් හරි ළමයි අපි ඊගාවට යතුරු ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කීස් ගැන හරි මම මේකෙම ගමු යතුරු කියන්නේ මොනවද දැන් අපි යතුරු කී එකක් සාමාන්‍යයෙන් යතුරක් කියන එකක් අපි හඳුන්වන්නේ ඩේටාබේස් වලදී යතුරක් කී එකක් කියලා කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනාගන්න පාවිච්චි කරන රෙකෝඩයක් කියලා කියන්නේ මොකද්ද දැන් ටේබල් එකක අපි දන්නවා ටේබල් එක සම්බන්ධිත දත්ත සමුදායකක මූලික ලක්ෂණ ටික නේද සම්බන්ධිත දත්ත සමුදායකයක මූලික ලක්ෂණ විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් ළමයි ටේබල් එක මූලික ලක්ෂණ අපි දන්නවනේ ටේබල් එකක් ගත්තාම ටේබල් එක තියෙනවා උපලැකියාන කියලා පැහැදිලිද අපි වගුවක් ගත්තොත් ඒ වගුවේ මේ වගුවක් ගන්නම් දැන් මේ බලන්න උන්න ටේබල් එකක් අපි මොකද දැන් ෆීල්ඩ් දාන්නේ මේක ටේබල් එකක් කියලා හිතන්න මේකේ තියෙනවා ID කියලා එකක් තියෙනවා හරි මොකක් හරි IP කියලා එකක් තියෙනවා මෙතන තියෙනවා name
address, salary, position, hours කොච්චර වැඩ කරාද කියලා. ඔන්න බලන්න ID එක මෙතන තමයි ID එක තියෙන්නේ. මේකට කියන්නකො සේවකයෙක්ගේ දත් මෙව මේක අන්ඩර්ලයින් කරමු ප්‍රයිමරි කී එකනේ. එතකොට මේක තමයි ටේබල් එක. එතකොට අපි සම්බන්ධිත දත්ත සමුදායේ සංකල්ප යටතේදී අපි ටේබල් එකට කියනවා සම්බන්ධතාවයක් රිලේෂන් එකක් කියලා. ටේබල් එකට කියනවා සම්බන්ධතාවයක් කියලා. මොකද අපි ඉගෙන ගන්න දත්ත සමුදාය ක්‍රමයේදී තමයි සම්බන්ධිත දත්ත සමුදාය කියන ක්‍රමයේදී අපි තව අර ක්‍රම ගොඩක් කතා කරන්නේ නේද? ඒතර තව ක්‍රම තියෙනවා. මොකද මේ big data concept එකත් එක්කලා ලෝකයේ අපි structured data විදිහට තියාගන්න ලොකු අභියෝගයක්. structured data විදිහට unstructured data තමයි සමහර ලාවට මේ big data විතර data social media හරහා IoT devices වල විවිධ sensors වලින් ගන්න data එහෙම කිසියම් structure එකකට අපි දාන්න අමාරුයි. නමුත් ඒව හරහාත් අපිට දත්ත ගොඩාක් කරන්න වෙනවා සමහර අවස්ථාවල. නමුත් අපි සාමාන්‍යයෙන් තාම විධිමත් ආකාරයට database උත් මේ විදිහට structured විදිහට තියාගන්නවා යම්කිසි view එකකට අනුව. ඒතර මේ සම්බන්ධිත දත්ත සමුදායකයක මූලික තනුම මේකකේ තමයි ළමයි වගුව table එක සම්බන්ධතාවය relation. ඒතර වගුවට කියන තව නමක් තමයි වගුව කියලා කියනවා. හරිද? අපේ ක්‍රමයේදීනේ සම්බන්ධිත දත්ත සමුදායකයක මූලික තනුම මේකකය අපි කියනවා වගුව කියලා ටේබල් එක රිලේෂන් මේ කියනවා රිලේෂන් ටේබල් නැත්නම් රිලේෂන් එක හරි. ඒතර මේ වගුවක තියෙන මූලික ලක්ෂණ මොනවාද? ඒක නෝට් කරගන්න. සම්බන්ධිත දත්ත සමුදායක මූලික තනුම එක වගුව වේ. හරිද? මේ කීයක් ගැන කතා කරද්දී මේ ටික අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඔයා. සම්බන්ධිත දත්ත සමුදායකයක මූලික තනුම එකකය අපි කියන මොකක් කියලාද? වගුව ටේබල් එක. ඒතර මේකෙදී ID, name, address, salary, position, hours කියලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේකේ මේ පල්ලෙහාට තියෙන columns මේවට අපි කියනවා උපලැකි. හරි අපි කියමු මෙහෙම සේවක දෙන්නෙක් විතර මේ විදිහට දත්ත තියෙනවා කියලා. දැන් අංකයක් දාමු. හරි මේවටත් මේ වගේ දත්ත තියෙනවා කියලා හිතන්න උපකල්පනය කරන්න. එතකොට මේ අතර තියෙන කොලම්ස් වලට අපි කියන උපලැකි. තීරු වලට අපි කියනවා උපලැකි. කොලම්ස් තීරු වෙන කොලම්ස් වලට අපි කියන උපලැකි. ඒතර මේ අතර තියෙන පේලි වලට අපි කියනවා මේ පේලි වලට මොකක් කියලාද? උපලැකියාන. උපලැකියාන රෙකෝඩ්ස්. හරිද? පැහැදිලිද? ඒතර ටේබල් එකක් අනන්‍යව හඳුනා ගන්න අනිවාර්යයෙන්ම නමක් තියෙන්න ඕන. දැන් මේ සේවක මේක නම් අපි මේකට නම දෙමු සේවක වගුව. එම්ප්ලොයි ටේබල්. නම් වගුවක් අනන්‍යව හඳුනා ගන්න වගුවට අනිවාර්යයෙන්ම මොකක් තියෙන්න ඕනද? නමක් තිබිය යුතුමයි ළමයි. පැහැදිලිනේ ඔයාලට? එහෙනම් සේවක වගුව එම්ප්ලොයි ටේබල් එක. එකම ඩේටාබේස් එක වගුව එකම නමේ වගු කීපයක් බෑ. ඒක යුනික් වෙන්න ඕනේ ඩේටාබේස් එකේ. දැන් ආයි එම්ප්ලොයි කියලා තව දෙනෙක් ටේබල් එකක් තියෙන්න බෑ. හරි. එතකොට තීරු සහ පේලි rows and columns අපි කියනවා මේවට රෙකෝඩ් කියලා නේද? රෙකෝඩ් ක්ෂේත්‍ර කියලා කියනවා. සාමාන්‍ය තවත් නමක් තමයි ක්ෂේත්‍ර රෙකෝඩ්. පළකි වලට කියනවා ක්ෂේත්‍ර කියලා කියනවා. ක්ෂේත්‍ර අනිත් පැත්තට ගත්තාම රෙකෝඩ්. රෙකෝඩ් ක්ෂේත්‍ර රෙකෝඩ්. පැහැදිලිද ඔයාට? හරි. ඊගාවට තව වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. ඒතර අනන්‍යව හඳුනා ගන්න නමක් තියෙනවා. වගුවේ නම අනන්‍ය විය යුතුයි. වගුවේ නම අනන්‍ය විය යුතුයි. වගුවේ නම අනන්‍ය විය යුතුයි. ඒ කියන්නේ එකම ඩේටාබේස් එකක් තුල ඒ නමින් තව ටේබල් එකක් තියෙන්න බෑ. තේරුණාද ඔයාලට? ඩේටාබේස් එකක් තුල ඒ නමින් තව වගුවක් තියෙන්න බෑ. ඊට පස්සේ ගත්තාම ළමයි මේකේ number of columns in a table අපි කියනවා තව ලක්ෂණ කීපයක් තියෙනවා වගුවක. මම ඒක වෙනත් පාටකින් ලියන්නම්. තව ලක්ෂණ කීපයක් තියෙනවා. අනිවාර්යයෙන් ඔබ දැන සිටිය යුතු.
degree of relations කියලා කියනවා අපි. A degree of relation. මොකද්ද මේ degree of relations කියලා කියන්නේ? Degree of relation. වගුවක එහෙම නැත්නම් සම්බන්ධතාවයක වගුවට කියනවා මම තව කියනවා සම්බන්ධතාවය කියලා. වගුවක ඇති උපලැකි සංඛ්‍යාව. වගුවකගේ උපලැකි සංඛ්‍යාව. නම් උදාහරණ මේ වගුවේ උපලැකි කීයක් තියෙනවද? උදාහරණයක් වශයෙන් මේ වගුවේ කීයක් තියෙනවද? උපලැකි 1 2 3 6 නේද? එහෙනම් මේකේ උපලැකි 6යි. එහෙනම් මේකේ ඩිග්‍රී එක කීයද? 6යි. A degree of relations mean number of columns. පැහැදිලි නෝට? ඊගාවට ඒතර ඒකත් වගුවක ලක්ෂණයක්. හරි? ප්‍රධාන ගුණාංගයක් වගුවක. ඔයා අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු දේවල් මේ මම කියන්නේ. පාඩම් කරන්න එහෙම ලොකුවට දෙයක් නෑ. ඔබ අවබෝධ කරගත යුතු දෙයක්. පැහැදිලිද වාට? මේ සම්බන්ධිත දත්ත සමුදායක් කියන්නේ ඩේටාබේස් එක මූලික තැනුම ඒකකයේ මේ සම්බන්ධ දත්ත සමුදාය වල වගුව. ඒතර වගුව එකිනෙකට සම්බන්ධ කරමින් ගොඩනගන දත්ත සමුදායයකට අපි කියනවා සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. ඒතර එක වගුවක මූලික ලක්ෂණයි අපි කතා කරමින් ඉන්නේ. එතකොට එහෙනම් වගුවක තියෙන රෙකෝඩ් සංඛ්‍යාව වගුවක තියෙන රෙකෝඩ් සංඛ්‍යාවට අපි කියනවා ළමයි මොකද්ද? වගුවක ඇති රෙකෝඩ් සංඛ්‍යාවකට අපි කියනවා වගුවක ඇති එහෙනම් කාඩ් එකම අපි ඒක ඉංග්‍රීසි වචන ඉස්සෙල්ලා ලියලා ඉමු. cardinality of relation. cardinality of relationship එහෙම නෙවෙයි ඈ cardinality. දැන් cardinality කියන වචනේ කෙතෙන් කීපේ ගාවනේ. මේ නිසා cardinality කියලා විතරක් කියනවා. ගණනීයතාවය. සම්බන්ධතාවයේ ගණනීයතාවය. දැන් ගණනීයතාවය ආවනේ අවස්ථා කීපයකදී. එකක් ආව ගණනීයතා සංගුණකය කියන එකක්. මතකද? cardinality ratio 1 to 1, 1 to many, mean to many. So degree of cardinality of relationships. මට මතකද අර ternary, unary, n-ary, binary ආදී වශයෙන් අර වගු දෙකක් අතර සම්බන්ධ වෙනවා නම් ඒක අපි මෙතන අර සඳහන් කරේ ඔයාලට මතක ඇති. දැන් මේක binary table දෙකක් නේ. ඒසොල්ට මේ වගේ මේ unary type ඒක මේ. ඊට පස්සේ මේ ternary තුනක් එකට. හරි ඒකත් cardinality එකක් ගැන වචනයක් නේ. සම්බන්ධතා පරිවර්තන cardinality. ගණිතාව යනවා. cardinality of relationships කියලා අපි කියනවා. හරිද? නිකම්ම cardinality කියලා කිව්වොත් අපි වගුවක cardinality කියලා කියන්නේ අපි වගුවක මොකක්ද? number of records. record කීයක් තියෙනවද? දැන් මේකේ කීය cardinality එක 3යිනේ. අන්න. අපි කියනවා වගුවක ඇති උපලැකියාන සංඛ්‍යාව. ඒකට කියනවා cardinality ගණිතාවය කියලා. ඒතර වගුවක් සැබවින්ම අවම වශයෙන් වගුවක් නිර්මාණය කරන්න මෙන්න මේ සුසුකම් තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න වගුවක් සම්පූර්ණ වෙන්න අඩු ගානේ එක කොලම් එකක්වත් තිබිය යුතුමයි. හැබැයි වගුවක් සම්පූර්ණ වෙන්න වගුවක් නිර්මාණය කරද්දී රෙකෝඩ් එකක්වත් තිබීම අනිවාර්ය නැහැ. ඒ කියන්නේ වගුව හදන්න පුළුවන් අපිට empty වගුවක් දත්ත දානක ආයෙත් ටේබල් එකේ තියෙනවනේ. ඒක රෙකෝඩයක් නැතුව උනත් වගුව තියෙනවා. නමුත් එක කොලම් එකක්වත් නැතුව වගුව තියෙන්න බෑ. එහෙනම් අපි ලියනවා මෙහෙම වගුවක අවම වශයෙන් එක් උපලැකියක්වත් පැවතිය යුතුය. වගුවක අවම වශයෙන් එක් උපලැකියක්වත් පැවතිය යුතුය. වගුවක අවම වශයෙන් එක් උපලැකියක්වත් පැවතිය යුතුය. අඩු ගානේ එකක්වත් තියෙන්න ඕන. මොනවාද? එක රෙකෝඩයක්වත් අඩු ගානේ තියෙන්න ඕන වගුවක. ඊගාවට තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි දැන් මේ කියන ලක්ෂණ කියන මේ දැනගත යුතු දෙයක් තමයි වගුවක අපි දැන් මේවා දත්ත ප්‍රරූපයන් ගැන දැන් එක කොලම් එකක් දිගේ නැත්නම් එක උපලැකියක් දිගේ එක දත්ත ප්‍රරූපයක් තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මේ ID එක නම් මේකේ ඉන්ටිජර් දුන්නොත් ඉන්ටිජර් තමයි මේ කොලම් එක දිගටම තියෙන්නේ. මේ ඩොමේන් එක දිගටම. name කියන ඩොමේන් එකේ string දුන්නා නම් අපි කියන වාචා දෙන්න MySQL වාචා දුන්නොත් මේ වාච variable chars මේ දිගටම ඒ කොලම් එක දිගටම ඒ දත්ත ප්‍රරූපය තමයි. අපි දැන් මේකට string enter කරන්න හදුවොත් හරියන්නේ නැහැ. මේ salary currency දුන්නොත් currency එකේ විදිහටම තියෙන්න ඕන.
මේක hours date and time දුන්නොත් date and time කියන එක දුන්නොත් ඒ විදිහටම තියෙන්න ඕන. පැහැදිලිද ඔයාලට? ඒතර ඒ data column එකක් දිගේ එකම දත්ත ප්‍රරූපය තියෙන්න ඕන. හැබැයි රෙකෝඩ් එකක් දිගේ විවිධ දත්ත ප්‍රරූපයන් අපිට හම්බ වෙනවා. නේද? රෙකෝඩ් එකක් දිගේ විවිධ දත්ත ප්‍රරූපයන් හම්බ වෙනවා. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඒතර අපි එකක් ලියමු. උපලකයක් දිගේ නැත්නම් උපලකයක් තුල එකම දත්ත ප්‍රරූපය දක්න ලැබෙන අතර රෙකෝඩයක් තුල විවිධ දත්ත ප්‍රරූපයන් දැකගත හැක. පැහැදිලිද? ඔන්න ඔය මූලික ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම ටේබල් එකක් ගැන කතා කරද්දී මෙන්න මේ මූලික ලක්ෂණ ටික ඔයා සඳහන් කරගන්න. පැහැදිලිද මං කිව්වේ දේ මේ දක්වා කතා කරපු ටික තාම පැහැදිලිව සඳහන් කරගන්න. මම ටිකක් වෙලා දෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම ඔයා නෝට් කරගන්න ඕන. හරිද? පැහැදිලි ළමයි? මේ ටික ලියන්න ඕන. හරි? සම්බන්ධ දත්ත සමුදායක මූලිකතම තැනම එකකේ වගුව වේ. නම් වගුවට අනිවාර්යයෙන්ම නමක් තියෙන මේ වගේ වගුවක් ඉඳගෙන මෙන්න මේවට අපි කියනවා මොනවද? උපලැකි. ඊට පස්සේ මේ අතර තියෙනවට අපි කියනවා උපලැකියාන. හරි? හරි මෙන්න මේ ටික මතක තියාගන්න. ඔබේ නම අනිවිතය තීරු උපලැකි, පේලි උපලැකියාන, degree of relations කියලා කියන්නේ number of columns කියන එක. කාඩෙල්ට කියලා කියන්නේ ගණනීයතාව, වගුවක ඇති උපලැකියන සංඛ්‍යාව. වගුවක අවම වශයෙන් එක් උපලැකියක්වත් පැවතිය යුතුය. උපලැකි දිගේ එකම දත්ත ප්‍රරූපය දක්න ලැබෙන අතර රෙකෝඩයක් තුළ විවිධ දත්ත ප්‍රරූපයන් දැක්ගත හැක. සම්බන්ධ දත්ත සමුදායකයක මෙන්න මේ ලක්ෂණ තිබිය යුතුයි. අපි සම්බන්ධ දත්ත සමුදායකයක පුළුවන් තරම් වගු වැඩි දැන් විශාල වගුවක් තනි වගුවක් තියන්නේ නැහැ අර ෆ්ලැට් ෆයිල් වල වගේ. ඒ කියන්නේ Excel sheet එක වගේ. මොකද එකම දත්ත ඒතකොට රිපීට් වෙන්න බලනවා. ඒ නිසා අපි කුඩා කුඩා වගු වලට වෙන් කිරීමේ ක්‍රියාවලිය කරනවා. හරිද? අපි ඒකට කියනවා normalization කරනවා කියලා. ඉස්සරහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. හොඳට මතක තියාගන්න දැන් අපි normalize දැන් අර කලින් ER diagram එකක් mapping කරලා හැදෙන වගු තියෙනව නේද? ඒවා කෙලින්ම තුන්වන ප්‍රමත කරන අවස්ථාවේ තියෙන්නේ. ඒව normalize කරන්න දෙයක් නැහැ. ER diagram එකකින් ව්‍යුත්පන්න කරන වගු නැත්නම් සම්බන්ධක පරික්‍රමා සටහන සම්බන්ධක පරිපාටික සටහන ඒන වගු කෙලින්ම තුන්වන ප්‍රමත කරන මට්ටමේ ඉන්නේ. ආය අපිට ඒක ප්‍රමතකරණය කරන්න දෙයක් නැහැ. පැහැදිලි නෝට? හරි. එතකොට දැන් අපි කතා කරමින් ඉන්නේ කීස් ගැනනේ නේද? යතුරු ගැන. එතකොට යතුරු ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් කී එකක් කියලා කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න. ටේබල් එක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන කොලම් එකක් හෝ කොලම් කීපයක එකතුවක්. තනි කොලම් එකක් වෙන්න පුළුවන් කී එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කොලම් කීපයක එකතුවක් වෙන්නත් පුළුවන් කී එකක් කියලා කියන්නේ. ඒතර කී එකක ප්‍රධාන ලක්ෂණය තමයි ඒ කී එක ඩුප්ලිකේට් වෙන්න බෑ. ඒ කී එකේ තියෙන දත්ත නැවත ආයෙ තව රෙකෝඩ් එක ඒ විදිහටම යෙදෙන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ එකම රෙකෝඩ් එකේ තියෙන දත්ත නැවත විදිහට ආයෙ ඒ කී ක්ෂේත්‍රය තුල නැවත යෙදෙන්න බෑ. අනිත් ඒවා යෙදෙන්න පුළුවන්. හරි. එතකොට මේ අතුරක් භාවිතයෙන් අපිට කී එකක් භාවිතයෙන් විවිධ කීස් වර්ග තියෙනවා. අපි දැන් ඒකයි ප්‍රාථමික අතුරු, ආගන්තුක අතුරු නේද? විවිධ කීස් වර්ග තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න යන්නේ. ඒතර ප්‍රාථමික අතුරට එන්න කලින්
සුපර් සියලුම කී වලට අපි කියන්නේ සුපර් කී කියලා එකක් concept එකක් තියෙනවා. සුපර් කී. සුපර් කී කියලා කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන විශාලම යතුරු. ඒ කියන්නේ කී එක. හරි. සුපර් කී. මේ බලන්න මම මේ රූප සටහන ඕගොල්ලන්ට දීලා තියෙනවා. තත් සමුදාය සැලසුම් කිරීමේදී විවිධ යතුරු හඳුනාගත හැකිය. අවුටම තියෙනවා සුපර් කී එක. ඒකේ සබ්සෙට් එකක් තමයි කැන්ඩිඩේට් කී එක. ඒකේ සබ්සෙට් එකක් තමයි ඒ කියන්නේ උපකුලකයක් තමයි ප්‍රයිමරි කී එක. හරි. සුපර් කී, ප්‍රයිමරි කී, කැන්ඩිඩේට් කී, ෆොරින් කී. රයිට්. ඒ යතුරු ටික ඔක්කොම තියෙනවා. අනිත් යතුරු වර්ග. මම කියලා මෙතන තියෙන ටික. සුපර් කී එක තියෙනවා, කැන්ඩිඩේට් කී එක තියෙනවා, ප්‍රයිමරි කී එක තියෙනවා. මෙතන තියෙනවා. නිකුත් යතුරු තියෙනවා මෙතන. මේ බලන්න සුපර් කී. සුපර් කී කියලා කියන්නේ සම්බන්ධතාවයක නැත්නම් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම භාවිතා කරන උපලක්ෂණය හෝ උපලක්ෂණ සමූහය. මේ කී එකක් කියලා කියද්දී හැමතැනම කී කියන එකම කතාව තමයි කියවෙන්නේ. හරිද? කී එකක් කියද්දී ඒක ප්‍රාථමික අතුරටත් අදාළයි. මොකද මේ හැම එකම අනන්‍ය අතුරු තුනක්නේ. සුපර් කී, කැන්ඩිඩේට් කී, ප්‍රයිමරි කී කියන්නේ මේ තුනම අනන්‍යව රෙකෝඩයක් හඳුනා ගන්න පුළුවන් පාවිච්චි කරන කී. හරිද? ඒතර බලන්නකො මම මේක තවදුරටත් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. තොට සුපර් කී කියලා කියන්නේ සම්බන්ධතාවයක වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන උපලක්ෂණය හෝ උපලක්ෂණ සමූහයට අපි කියන මොකක් කියලාද? අපි කියනවා සුපර් කී කියලා. හරි. එතකොට මෙතන පහත දැක්වෙන සම්බන්ධතාවය සලකන්න. දැන් මේ බලන්නකො මේක ස්ටුඩන්ට් කියලා දීලා තියෙනවා මේ. මේකේ රෝල් එක name, sex, age, address, class, section. එතන මේක තමයි රිලේෂන් වගුව ටේබල් එක. එතන මේ ටේබල් එකේ බලන්නකො මේ කීස් අපිට විවිධ සංයෝජන කොලම්ස් කම්බයින් කරලා කීස් නිර්මාණය කරන්න පුළුවන්. මේ බලන්නකො සෑම සිසුවක්ම අනන්‍යව හඳුනා ගන්න අපිට පුළුවන් ක්ලාස් එකයි සෙක්ෂන් එකයි රෝල් එකයි දාලා. ඒකම එකම ක්ලාස් එක එකම රෝල් එකකින් දෙන්නෙක් හරි එකම සෙක්ෂන් එකට එහෙම ගන්න බෑනේ. ඒ තුන එක තුලත් ළමයි අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. හරි. ඒ වගේම නේම් එකයි ඇඩ්‍රස් එකයි අපිට බලලා එකම ගෙදර එකම නමින් ළමයි සිසුන් දෙන්නෙක් ඉන්න බෑ කියලා හිතලා අපිට එහෙමත් සිසුවෙක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ දෙකම සුපර් කී විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? සුපර් කී කියන්නේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන එකක් හෝ කීප එක එකතුවක්නේ. උපලක්ෂණ කීප එක එකතුවක්. එතකොට අපි ඊගාවට ඒක පැහැදිලි වුණාට ඒ කියන කතාව පැහැදිලියි. ඊගාවට බලන්න පුතා. ඊගාවට නිරුක්ත යතුරු කැන්ඩිඩේට් කී එක. අපි කියනවා මෙහෙම minimum super key is called candidate key. අන්න ඒකයි වැටෙනවා. ඒ කියන්නේ මෙතන මේ බලන්නකෝ. ඒ කියන්නේ super key වලින් කුඩාම අගයන් සහිත එක තියෙනවනේ. දැන් මෙතන name එක address එක මේකට වඩා අඩුවෙන් අපිට අනන්‍ය වඳුර ගන්න පුළුවන් නේ. මම කියන්නේ පැහැදිලිද? මේකේ තුනක් තියෙනවා මේකේ දෙකක් තියෙනවා. එහෙනම් මේක minimum super key එකනේ. එහෙනම් minimum super key is a candidate key. ඒ අනුව මේ ටේබල් එකේ අපිට candidate key එකේ name and address අපිට හඳුනා ගන්න පුළුවන්. තත්ත්ව සමුදාය වගුවක එක් උපලක්ෂණයක් රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ගත හැකි උපලක්ෂණය හෝ උපලක්ෂණ කීපයක එකතුව නිරූප්‍ය අතුර වේ. තත්ත්ව සමුදාය වගුවක එක් උපලක්ෂණයක් රෙකෝඩ් හෝ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන උපලක්ෂණය උපලක්ෂණ කීපයක එකතුව නිරූප්‍ය අතුර වේ. නම් කුඩාම අවම සුපර් කී එකයි. පැහැදිලිද? නම් මේකේ කැන්ඩිඩේට් කී එක විදිහට ගන්න පුළුවන් name and address. කැන්ඩිඩේට් කී එක. ඒ කැන්ඩිඩේට් කී එකේ තියෙන සුවිශේෂී අතුර තමයි ප්‍රයිමරි කී එක. මේක තවදුරටත් ඔබට විග්‍රහ කරොත් පොඩක් මෙහෙම හිතන්න. අපි හිතමු මෙහෙම තියෙනවා ටේබල් එකක් ස්ටුඩන්ට් ටේබල් නැත්නම් එම්ප්ලොයි ටේබල් එකේ තියෙනවා කියලා හිතන්න. එම්ප්ලොයි ටේබල් එක මේ එම්ප්ලොයි ටේබල් එකේ එම්ප්ලොයි ID එක තියෙනවා. එම්ප්ලොයි ID එක තියෙනවා. EID කියලා EMP ID. ඊට පස්සේ තියෙනවා NIC. යාගේ ජාතික හඳුන්වපත් අංකය. name, address, date of birth. හරි. මේ ටික අහන්නකෝ. එතකොට බලන්නකෝ මේක. මෙතනදී දැන් මෙතන employee ID කියන එක මේ බලන්නකෝ. දැන් මෙතන employee ID කියන එක බලන්නකෝ මේ. employee ID කියන එක අපිට පුළුවන් සේවක කණන් හඳුන ගන්න. ඒතර මේ දෙන්නම බැරි වෙලා හරි තිබුණොත් මෙතන සඳහන් කළා මේ දෙකටම ප්‍රයිමරි කී එක විදිහට ගහලා තියෙන කියන කැන්ඩිඩේට් කී එක විදිහට ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර ඒකෙන් එකක් අපි පාවිච්චි කරනවා ප්‍රයිමරි කී එක විදිහට. මේක.
මේ දෙකට තමයි කැන්ඩිඩේට් කියලා කියන්නේ. ඒතකොට ඕන NIC එකන පුළුවන්නේ අපිට සේවක කණන් ජාතික හඳුන්පත් අංකයට හඳුනගත්ත හැකිනේ. මේ දෙක කැන්ඩිඩේට් කී එක විදිහට අපිට අරන් තියෙනවා දෙකම එකතු. එකේ දැන් අපි ඒක අපේ ස්කෝප් එකත් අනුව තීරණය කරනවා. දැන් ආයතනයේ එම්ප්ලොයි ID එකක් අපි දීලා තියෙනවා කියලා හිතන්නකෝ. අපිට ඒකට වඩාත් පහසුවෙන් එම්ප්ලොයි ID එකකින් හොයාගන්න ලේසි කියලා අපි උපකල්පනය කරමු. අන්න එතකොට ඒක ප්‍රයිමරි කී එක. තේරුණා නේද? ඒතර NIC එකන තොන්න අන්න වඳුරගත්ත හැකි. එතකොට මේ පැහැදිලි කිරීම මම හිතන ප්‍රමාණවත් ඇති කියලා ඕගොල්ලන්ට. එතකොට මෙතන හරි මේ බලන්නකෝ ළමයි. එතකොට ප්‍රාථමික අතුර ප්‍රයිමරි කී එක. ප්‍රාථමික අතුර තත්ත්ව සමුදාය වගුවක එක් උපලකයානක් රෙකෝඩයක් අනන්‍යව අනිකුත් ඒවායින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරන උපලක්ෂණය ප්‍රාථමික අතුර ලෙස හැඳින්වේ. පැහැදිලිද? තත්ත්ව සමුදාය වගුවක එක් උපලකයානක් රෙකෝඩ වලින් අනන්‍යව හඳුනා ගැනීමට තත්ත්ව සමුදාය වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන උපලක්ෂණය ප්‍රාථමික අතුර වේ. අනිවාර්යයෙන්ම මේක ගොඩක් වැදගත් සංකල්පයක්. තත්ත්ව සමුදාය වගුවක රෙකෝඩයක් අනිත් ඒවායින් වෙන් කළා අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන උපලක්ෂණය හෝ උපලක්ෂණ කීපයක එකතුවට අපි කියනවා ප්‍රයිමරි කී එක කියලා. මේ දත්ත කිසි විටක අනුපිටපත් නොවේ. ඒ කියන්නේ මේකේ තියෙන data නැවත අනුපිටපත් වෙන්න බෑ. එමෙන්ම මේ උපලකයේ කිසිදු නිදර්ශකයක් කිස්ව තිබිය නොහැකි. නිදර්ශකයක් කියන්නේ මොකද? අන්න ඔබට අලුත් වචනයක් ආවා. නිදර්ශකයක් instance of relation. අන්න තව වචනයක් මේක අපිට වැදගත් වෙනවා. නිදර්ශකයක් කියලා කියන්නේ යම්කිසි ආකාරයක මේක සෙල් එකේ තියෙන වැලියු එක. නේද? එක මොහොතක්. දැන් එක සේවකයෙක් කියලා හිතන්න මේ වගේ වෙලාවක. එක නිදර්ශකයක් හිස්ව තියන්න බැයිලු. ඒ කියන්නේ අංකයක් නැතුව සේවකයෙක් ඉන්න බෑ. නේද? අපේ කම්පැනියේ අංකයක් නැතුව සේවකයෙක් ඉන්න බෑ. ඒ වගේ. පාසලක ඇතුළත් තිමේ අංක නැති ශිෂ්‍යයෙක් ඉන්න බෑ. ඒ වගේම එක ඩුප්ලිකේට් වෙන්නත් බෑ. එකම අංක දෙපාරක් එන්නත් බෑ. දැන් උදාහරණ වර්ගයෙන් අපි අරන් තියෙනවා ශිෂ්‍ය වගුවේ ශිෂ්‍ය අංකය, පොත් වගුවේ පොත් අංකය, පුද්ගලයා NIC ඒ වගේ. ඒ වගේම එකම ජාතික හඳුන්පත් අංකයේ තියෙන දෙන්නෙක් ඉන්නත් බෑනේ. නේද? එතකොට අන්න ප්‍රයිමරි කී හිස්ස තැබීමට නොහැකිය. ඩුප්ලිකේට් වෙන්නත් බෑ. එකම අංක දෙපාරක් එන්නත් බෑ. ප්‍රාථමික අතුර ප්‍රධාන ලක්ෂණ දෙකක්. එහෙනම් ප්‍රාථමික අතුර නැවත ඩුප්ලිකේට් අනුපිටපත් වෙන්නත් බෑ. හිස්ව තියෙන්නත් බෑ. නල් වැලි වෙන්නත් බෑ. අපි ඊගාට තව යතුරක් තමයි අපිට හම්බෙන ආගන්තුක යතුර. ෆොරින් කී එක. ආගන්තුක යතුර. මොකක්ද ආගන්තුක යතුර කියලා කියන්නේ? කිසියම් වගුවක ප්‍රාථමික යතුර වෙනත් වගුවක ලෙසම යෙදී ඇති විට ඒ ආගන්තුක යතුර දෙවන වගුවේ ආගන්තුක යතුරයි. කිසියම් වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවක ඒ විදිහට මෙදිලා තියෙනවා නම් ඒක දෙවන වගුවේ ආගන්තුක යතුර වේ. උදාහරණයක් වශයෙන් අපි අරන් තියෙනවා ශිෂ්‍ය අංකයේ නම ලිපිනේ පන්තිය. ඒ කියන්නේ සිසු වගුව පන්ති වගුව. ඒතර බලන්න දැන් අපි එතන අර අපි දන්න මූලික නීතිය නේද? එක පන්තියකට ළමයි ගොඩක් ඉන්නවා. ඒතර වන් පැත්තක මිනි පැත්තට දානවනේ. ඒතර පන්ති අංකය මෙන්න ලැබිලා තියෙනවා. ඒතර පන්ති අංකය තමයි මෙතන මොකද්ද? ආගන්තුක යතුරු වෙන්නේ. නේද? එතකොට මෙයාට රෙෆරන්ස් එනවා. MySQL ලියද්දී අපි දන්නවා ෆොරින් කී එක දෙද්දී රෙෆරන්ස් කරන්න එපා. ඔයගොල්ලන්ට ඉස්සරහට අපි MySQL භාෂාව කියලා දෙනවා. MySQL කියන්නේ ක්‍රමලේඛන භාෂාවක් නෙවෙයි. MySQL database language එක. එතකොට ඔයගොල්ලන්ට ඉතාම හොඳින් එක හැසිරීමේ හැකියාව තියෙන්න ඕන. මේක ලැබෙන ප්‍රශ්න අපිට අතාරින්න බෑ. ස්ට්‍රක්චර් එකට බොහෝ විට එන්නේ ගොඩක් ලකුණු ගන්න පුළුවන් කොටසක්. හරිද? එතකොට හොඳට ප්‍රැක්ටිකල් කරලා database creation database වල මේක queries හොඳට ලියලා වාහුරු වුණොත් ඔයාලට ඒ ලකුණු ටික ඉතාම පහසුවෙන් ගන්න පුළුවන්. හරි? එතකොට කිසියම් වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවක එලෙසම යෙදියට අන්න කිසියම් වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවක එලෙසම යෙදියට ඒ දෙවන වගුවේ ආගන්තුක යතුර ලෙස හැඳින්වේ. පැහැදිලිද? කොයි වගු දෙකක් හෝ කීපයක් අතර සම්බන්ධතාවය ගොඩනගීමේදී ඉතා වැදගත් වේ. අන්න වගු දෙකක් ඒතර වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ මොකෙන්ද? ආගන්තුක යතුර මගින්. වගු අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ ආගන්තුක යතුර මගින්. හැබැයි ළමයි ප්‍රයිමරි කී එක වගේ නෙවෙයි ආගන්තුක යතුර හිස් වෙන්නත් පුළුවන්, ඒක නල් වෙන්නත් පුළුවන්, ඩුප්ලිකේට් වෙන්නත් පුළුවන්. ෆොරින් කී එක. දැන් උදාහරණයක් වශයෙන් 6B කියලා පන්තිය ගන්නකො. මෙතන 6B ළමයි 40යි. ඒතර මේ පැත්තේ ළමයිගේ සෙට් එක එනවනේ. ඒතර 6B 40 මේ 6B මේක 6B හරි ඒකට අංකයක් හරි දීලා තියෙනවා. ඒක මේ පැත්තේ දාද්දී ඒ කොපි වෙන්න පුළුවන්. ඒතර ආගන්තුක යතුර අනුපිටත් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ.
හරි මම කියන පැහැදිලි ඇති ඒක. එතකොට ළමයි ඉහත ශිෂ්‍ය වගුවේ පන්ති අංකය ආගන්තුක යතුරු වේ. හරි. ඊගොට මෙන්න අනේ තවත් විකල්ප යතුරු අනිකුත් යතුරු ගැන. මේ බලන්න මේකෙන් මම මේකෙන් මේ වෙන රූප සටහනෙන් තියෙන්නේ දක්වලා තියෙන්නේ. අනිකුත් යතුරුත් එක්ක තමයි මේ වෙන රූප සටහන මම ඇදලා තියෙන්නේ. බලන්න. නිරුක්ත යතුරු අතරින් එකක් ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත් විට හරිද? නිරුක්ත යතුරු. නිරුක්ත යතුරු කියලා කියන්නේ මොකද්ද? කැන්ඩිඩේට් කී එක. කැන්ඩිඩේට් කී එක කියන්නේ මොකද්ද? මිනිමම් සුපර් කී එක. කුඩාම සුපර් කී එක. ඒතර නිරුක්ත යතුරු අතරින් එකක් ප්‍රාථමික යතුරු විදිහට ගත්තාම කියන්නේ එකකින් එකක් අපි ප්‍රයිමරි කී එක විදිහට ගත්තොත් දැන් අර අපි ඉස්සලා සේවකයෝ ගැන කතා කරද්දී එම්ප්ලොයි ID එකයි NIC එක ගත්තේ. ඒතර එකක් අපි ප්‍රයිමරි කී එක ගත්තාම මේක ඉතුරු කොටසක් වෙනවනේ තව කෑල්ල. අපි ඒකට කියනවා විකල්ප යතුරු කියලා. නිරුක්ත යතුරු අතරින් එකක් ප්‍රාථමික යතුරු ලෙස තෝරාගත් විට එම ප්‍රාථමික යතුරු හැර අනෙක් සියලු යතුරු විකල්ප යතුරු ලෙස හඳුන්වයි. ඕල්ටර්නේට් කී කියලා කියනවා අපි. විකල්ප යතුරු ලෙස හඳුන්වයි. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ කතාව. අපි ගත්තොත් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි එම්ප්ලොයි ටේබල් එකම ගමු උදාහරණයක් වශයෙන්. දැන් එම්ප්ලොයි ටේබල් එකේ එම්ප්ලොයි එකේ අපි EID එම්ප්ලොයි ID එක NIC එක name එක address එක තියෙනවා කියලා හිතන්නකෝ. ඒක රෝල් ඒ කියන්නේ යාගේ place එක. තනතුර පොසිෂන් එක. එන යාගේ සැලරි එක කියලා හිතන්න මම දැනට සැලරි දාමු. දැන් මේකේ මේ බලන්නකෝ මේකේ මේක එම්ප්ලොයි ID එක මේ දෙකම ප්‍රාථමික යතුරු නම් මෙන්න මේ කොටස තමයි ප්‍රයිමරි කී. මේ දෙකම කැන්ඩිඩේට් කී එක නා. මේක ප්‍රයිමරි කී එක විතර දීලා තියෙනවා නම් මෙන්න මේ කොටසට අපිට කියන්න පුළුවන් ඕල්ටර්නේට් කී එක කියලා. සමහරට මේ තුනම එකට දාලා තියෙනවා නම් බැරිලා මේ ටේබල් එක හදලා තියෙන විදිහට තීරණය වෙන්නේ. මේ දෙකට අපි කියන්න පුළුවන් එහෙනම් විකල්ප යතුරු කියලා. හරි? පැහැදිලි වුණාට? හරිද? විකල්ප යතුරු. හරි. එතකොට නිරුක්ත යතුරුන්නේ දැන් මෙතන උපලැකිය මේ තියෙන උපලැකිය ඒකේ නිරුක්ත යතුරු කැන්ඩිඩේට් කී එක තියෙනවා එක උපකුලකයක් විදිහට. ඒතර ඒක උපකුලකයක් විදිහට ප්‍රාථමික යතුරුයි විකල්ප යතුරුයි මෙතන ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඒතර මේ විදිහට මතක තියාගන්න විකල්ප යතුරු කියන්නේ මෙන්න මේ කන්සෙප්ට් එක. අපි ඒතර ආගන්තුක යතුරු කතා කරා විකල්ප යතුරු කතා කරා ඊට පස්සේ අපි ප්‍රයිමරි කී එක කතා කරා කැන්ඩිඩේට් නිරුක්ත යතුරු කතා කරා සුපර් කී එක කතා කරා. පැහැදිලිද ඔයාලට? හරි. ඊගොඩ පරිවර්තන ටිකනේ හරි. දැන් මූලික වශයෙන් ඔන්න ඔය ටික ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. පැහැදිලි නේද ඔයාලට? ඊගොඩ එතකොට මේ ටියුට් එකට දාලා ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. දැන් අපි ඊගොඩට අපි ඊගොඩ කොටසට යන්නේ මේ සංරෝධ ගැන ටියුට් එක නෑ එතනින් හා ඊගොඩ ටියුට් එකට තමයි ටික දාන්නේ. මොනවද මේ සංරෝධක කියලා කියන්නේ? එතකොට සංරෝධක කියලා කියද්දී අපිට constraints කියලා අපි කියනවා සංරෝධක. සංරෝධක ඒකාබද්ධතා සංරෝධක ආකාර තුනක් අපිට හඳුනා ගන්න පුළුවන් ළමයි. constraints කියලා කියනවා සංරෝධක. ඒකාබද්ධතා සංරෝධක integrity constraints. සාමාන්‍යයෙන් අපි සංරෝධකයක් කියලා කියන එදිනදා ජීවිතයේ සංරෝධක මොනවද මේ සංරෝධක කියන්නේ? විවිධ සංරෝධක වර්ග ආකාර ප්‍රධාන වශයෙන් අපිට සංරෝධක ආකාර constraints කියලා කියනවා. මේ සංරෝධක ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්. constraints ඒ කියන්නේ මේ සංරෝධක දාන්නේ දත්ත සමුදායක් තුළට නිවැරදි ආකාරයෙන්ම අපිට දත්ත ඇතුළත් කිරීම තහවුරු කර ගැනීම සඳහා තමයි මේ සංරෝධක දාන්නේ. පැහැදිලි නෝට? දත්ත සමුදායක් තුළ දත්ත නිවැරදි ආකාරයෙන්ම ආදානය කිරීම සඳහා තමයි අපි සංරෝධක ඇතුළත් කරනු ලබන්නේ. නම් දත්ත සමුදායක් තුළට
නිවැරදි ආකාරයෙන්ම දත්ත ඇතුළත් කිරීම සඳහා උදාහරණයක් වශයෙන් primary key constraint එකක් primary key කියන්නේ constraint එකක් foreign referential integrity foreign key එක constraint එකක්. ඒතර primary key constraint එක දාපු ගමන් මොකද වෙන්නේ? අපිට දත්ත ඇතුළත් කරද්දී එක සේවකයෙක්ගේ හරි නැත්නම් පොතක් පිළිබඳ හරි දත්ත දාද්දී ආයෙක එන්ටර් කරන්න තියෙන අවස්ථාව නවතිනවනේ අපි අතින්. තේරුණානේ? ඒක හරි වැදගත්. ඉතින් data enter කරද්දී system එකට මේ concept එක හරි වැදගත් වෙනවා. ඒ නිවැරදි ආකාරයෙන්ම දත්ත ටෙලිෆෝන් නම්බරයක් එන්ටර් කරද්දී දැන් හිතන්න අපි දත්ත වැඩි length ඒ කියන්නේ 10 කියලා. ඒතකොට ඉලක්කම් 10ට වඩා වැඩි වුණොත් දෙන්න විතර අපි ලිමිට් කරලා තියෙනවා 10ට. ඊට වඩා දෙන්න බෑනේ. දැන් අපි ලකුණු ඇතුළත් කරද්දී රේන්ජ් එකක් දෙන්න පුළුවන්. එකත් 100ත් අතර. ඒතකොට බැරි වෙලා 105 වගේ දෙන්න බෑ අන්න ඒ වගේ. ඒතකොට සංරෝධකයක් දීලා තියද්දී අපිට ඩොමේන් වසම් සංරෝධක තියෙනවා. not null. not null constraint දෙන්න පුළුවන්. දැන් නමක් සේවකෙන් ඇතුළත් කරලා නම නැති සේවකෙ ඉන්න බෑනේ. ඒතකොට ඒක not null දුන්නොත් අනිවාර්යෙන් ඒක අපිට ඇතුළත් කරන්න පුළුවන්. තව ඩිෆෝල්ට් කන්ස්ට්‍රේන්ට් එක. ඩිෆෝල්ට් කියලා දුන්නොත් ඒ කියන්නේ ඩිෆෝල්ට් එකක් දුන්නේ හැකි. එතකොට දැන් අපි මොනවා හරි එකක් දීලා නැත්නම් එතන ඩිෆෝල්ට් එකේ ගන්නවා. ඒ ඩොමේන් කන්ස්ට්‍රේන්ට් එකේ තමයි ගොඩක් අපිට කතා කරන්න දේවල් තියෙන්නේ. එතකොට අපි දත සමුදායක් තුළ නිවැරදි ආකාරයෙන්ම දත ඇතුළත් කිරීම තහවුරු කිරීමට අපි කන්ස්ට්‍රේන්ට් ඇතුළත් කරනවා. සංරෝධක වැදගත් වේ. ලියාගමු ළමයි. දත්ත සමුදායක් තුළට නිවැරදි ආකාරයෙන්ම දත්ත ඇතුළත් කිරීම සඳහා සංරෝධක වැදගත් වේ. පැහැදිලිනේ? හරිද ළමයි? හරි. එතකොට ඒක ලියාගත්තා ඔයගොල්ලෝ. දැන් මෙතනදී දත්ත කන්සිස්ටන්සි එක එහෙම නැත්නම් දත්ත අතර ඒකාබද්ධතාවය තියාගන්න ඒ කියන්නේ දත්ත අතර එකම දත්ත විවිධ තැන්වල විවිධ ආකාරයෙන් තැන්පත් වීම නවත්තන්න මේ සංරෝධක යෙදීම හරි වැදගත් වෙනවා. සංගත ආකාරයෙන් කියලා කියන්නේ කන්සිස්ටන්සි. දැන් හිතන්නකෝ කිසියම් තැනක දැන් එකම දත්ත අනුපිළිපත් වුණොත් ඒක අපේ දත්ත පාදකයේ වැඩි ඉඩක් යනවා නේද? වැඩි ස්පේස් එකක් ගන්නවා. ඒක අපිට අර ඇනෝමලිස් ඇති කරන ඩේටාබේස් එක තුළ විවිධ අසන්තුලිතතා, ඒ කියන්නේ අසංගතතාවයන් එක තැනක් අප්ඩේට් කරද්දී දැන් තැන් කීපයක තිබ්බොත් ඒක අපිට ගැටලුවක් වෙනවා. ඩිලීට් කරන්න ගියොත් ඒත් ගැටලුවක් වෙනවා. ඉන්සර්ට් කරන්න මොන හරි දෙයක් වුණොත් ඒකත් අපිට ගැටලුවක්. එතකොට මේ සංරෝධක කියලා කියද්දී මේ ටිකත් ඊට අමතරව මෙහෙම ලියා ගන්න. මෙහෙම අපි කියමු සම්බන්ධ දත්ත සමුදායකයක සම්බන්ධිත දත්ත සමුදායකයක වගුවල ඇති දත්ත නිවැරදි හා සංගත ආකාරයෙන් පවතින්නේ දැයි තහවුරු කිරීමට යොදවන ලබන නීති රීති සමුදායකයේ ලබන නීති සමුදාය නම් සම්මුතිවල එකතුවකි. සම්මුතිවල කියන්නේ සම්මුති කියන්නේ අපි වල කියන්නේ අපි එකඟතාවයෙන් ඇති කරගන්න සම්මුතිවල එකතුවකි.
සම්මුතිවල එකතුවකි. කියන්නේ අපි දීලා තියෙනවා එතකොට ඒවා උල්ලංඝනය කරන්න බෑ. පැහැදිලිනේ? ඒතර මේ ආකාර තුනක් තියෙනවා. මොනවද මේ ආකාර තුන? එක වසම් ඒකාබද්ධතාව. පළවෙනි එක. වසම් ඒකාබද්ධතාව. මොකද මේ වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ? ඩොමේන් එක. ඩොමේන් එකක් කියලා කියන්නේ මොකද්ද? in English we can domain constraint කියලා. domain constraint. දැන් මේකට කියනවා domain integrity. domain integrity ඊගොඩ කියනවා අපි යොමු ඒකාබද්ධතාවය reference integrity. හරි? යොමු ඒකාබද්ධතාවය. යොමු ඒකාබද්ධතාවය. හරි? in English reference integrity. හරි? දැන් මේ ටික උඩ ටික මායිනවනේ. මේ ටික ටයිප් කරන්නේ. ඊගාවට භූතාර්ථ ඒකාබද්ධතාවය. අන්න ආගන්තුක අතර යෙදෙන අවස්ථාව. භූතාර්ථ ඒකාබද්ධතාවය. කියනවා entity integrity. මොකද අපි කියන්නේ entity integrity. අරක referential integrity කන්නන constraint හදින්නේ. එතකොට ඔන්න ආකාර තුනයි. වසං ඒකාබද්ධතාවය, යොමු ඒකාබද්ධතාවය, භූතාර්ථ ඒකාබද්ධතාවය. පැහැදිලිද ඔයාලට? එතකොට අපි මේ තුන උඩ එනවනේ. දැන් මේ බලන්නකො ළමයි. වසම් ඒකාබද්ධතාවය, යොමු ඒකාබද්ධතාවය, භූතාර්ථ ඒකාබද්ධතාවය. එතකොට මේකේ අපි ඉස්සලාම බලමු මොකද්ද මේ වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ. මොකද්ද වසම් ඒකාබද්ධතාවය? එතකොට ඩොමේන් එකක් කියලා කියන්නේ මොකද්ද? වසමක් කියන්නේ මොකද්ද? වසමක් කියන්නේ කොහොමද? ඩොමේන් එකක්. මොකද ටේබල් එක ඩොමේන් එකක් කියලා කියන්නේ? දැන් ඩොමේන් එකක් කියලා කියන්නේ දැන් අපි දැන් ටේබල් එක කොලම් එකක තියෙනවනේ ඒරියා එක. ඒ කියන්නේ මේ ෆීල්ඩ්ස් තියෙනවනේ. එතකොට දැන් මේ අපි කිව්ව දැන් ස්කෝල් එක නම් ක්ලාස් එකේ ක්ලාස් ID කියලා අපි ගමු. නැත්නම් ක්ලාස් නම්බර්ස්. ස්කෝලේ ක්ලාස් ටේබල් එක. හරි? මේ ක්ලාස් ටේබල් එකේ අපි දන්න මේකේ ක්ලාස් ID එක ගත්තාම දැන් ස්කෝලේ 6 අපි 6 ඉඳන් 13 දක්වා තියෙන ස්කෝලයක් නේ. දැන් 6 එකේ ඉඳන් අපි 13 E ක්ලාස් එක දක්වා තියෙන ස්කෝලයක් කියලා හිතන්න. ඒතර 6 ඉඳන් 13 E. ඕක තමයි අපේ ඩොමේන් එක. ඒත් ඕකෙන් පිට එකක් එන්න බෑනේ. 13 Z කියලා එකක් එන්න බෑනේ. නේද? 5 කියලා එකක් එන්න බෑනේ. අන්න වසමින් පිට ඩොමේන් එකකින් පිට. ඩොමේන් එක කියලා කියන්නේ අන්න එකයි. පැහැදිලිද? ඒතර තව මේ අර්ථයේ ගොඩක් ඒවා අපිට කතා කරන්න තියෙනවා. ඒතර ඩොමේන් එකක් කියලා කියන්නේ වසමක්. ඒ කියන්නේ ඒ අදාළ ඒරියා එක. පැහැදිලිද මං කියන එක? එතකොට අපි ඉස්සලාම එහෙනම් කතා කරන්න යන්නේ වසම් ඒකාබද්ධතාවය ගැන. වසම් ඒකාබද්ධතාවය ගැන. ඔයගොල්ලන්ට මං කියුවේ දේ පැහැදිලි ඇති. මොකද්ද මේ වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ? නම් මෙන්න මේ ටික ලියා ගන්න ඔබ. මේ ඒකාබද්ධ ආකාර තුනක් තියෙනවා. සම්බන්ධ දත් සමුදාය වගුල දත්ත නිවැරදි හා සංගත ආකාරයෙන් පවතින්නේ නැදයි තහවුරු කිරීමට යොදන සම්මුතිය එකතුවට අපි කියනවා සංරෝධක කියලා. ඒතර මේ සංරෝධක ආකාර තුනයි වසම් ඒකාබද්ධතාවය, යොමු ඒකාබද්ධතාවය, භූතාර්ථ ඒකාබද්ධතාවය. මේ තුන ලියාගත්තා. අපි ඊගවට කතා කරන්න යනවා ළමයි මොකක්ද මේ වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ? මොකද්ද මේ වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ? හරි මේ තුන ලියාගත්තා. හරි විලාව ඇති ගොඩාක් වෙලා ගන්න බෑ. මේ බලන්නකෝ. ඒතර එහෙනම් මොකද්ද වසම් ඒකාබද්ධතාවය කියලා කියන්නේ? ලේසි පාඩමක් ඩේටාබේස් පාඩම. හරි වසම් ඒකාබද්ධතාවය අපි කිව්වේ මාතෘකාව ලියාගමු වසම් ඒකාබද්ධතාවය.
domain constraints. ඒ කියන්නේ මෙතනදී කියන්නේ අර අපි නිදර්ශක කියලා කිව්වේ. හරිද? ඒතර වසං ඒකාබද්ධතාවය අනුව කිසියම් උපලැකියනකට අදාළව. ඒ කියන්නේ එක කොලම් එකක් නේද උපලැකියකට. එහෙනම් වසං ඒකාබද්ධතාවය කියලා කියන්නේ මොකද්ද? කිසියම් උපලැකියකට අදාළව. කිසියම් උපලැකියකට අදාළව කිසියම් උපලැකියකට අදාළව නිවැරදි instances. මොනවද නිවැරදි instances කියලා කියන්නේ? නිවැරදි නිදර්ශක. කියන්නේ යම් කිසි මොහොතක් නේ instance. instances ENS name නිවැරදි instances තියෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. හරි. ඒක කිසියම් උපලකයකට අදාළව නිවැරදි නිදර්ශක ඇතුළත් වී තිබේදයි පරීක්ෂා කිරීමයි. මේක සවිස්තරාත්මක ටියුට් එකට දානවා පරීක්ෂා කිරීමයි. ඒතර ළමයි මෙතනදී අපිට දෙන්න පුළුවන් විවිධ දේවල්. ඒතර මෙතනදී අපි පුළුවන් දත්ත ප්‍රරූපය හරිද කියලා පරීක්ෂා කරන්න. data type එක හරිද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. හරිද? දත්ත ප්‍රරූපය. ඒතර අපිට data type එක check කරන්න පුළුවන්. දත්ත ප්‍රරූපය පරීක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම ප්‍රමාණය, කියන්නේ range උපලකීය ප්‍රමාණය. ඊට පස්සේ ගත්තොත් මේ කියන්නේ size එක දැන් හිතන්න ටෙලිෆෝන් නම එක මම කිව්වේ 10 කියලා හරියටම. ඒ වගේ ඊට පරාසය, ඒ කියන්නේ අගයන් පරාසයක් අපිට දෙන්න පුළුවන්. range එකක්. කියන්නේ හිස් අගයන් බාර ගන්නවද නැද්ද කියන එක not null value තියෙන්න පුළුවන්ද නැද්ද කියන එක. not null හිස් අගයන් බාර ගන්නවද නැද්ද? මේක ඊට අනන්‍ය අගයන් පමණක් බාර ගන්නවද කියන එක. ඒකෙන් යුනික් කියන එක. මේ යුනික් වැලියු කියලා කියන්නේ ඒකෙන් එකක් විතරක් තියෙන්න පුළුවන්. යුනික් දාන්න පුළුවන් දැන් මොනවා හරි දෙකට යුනික්. දැන් පන්තිය නම යුනික් වෙන්න ඕනේ. ඒ නම තව කෙනෙකුට තියෙන්න බෑනේ. ප්‍රයිමරි කී එකම නෙවෙයි. දැන් සමහර දේවල් වලට අපිට යුනික් දැම්ම එක තව. කී ෆීල්ඩ් එකට අමතරව අපිට යුනික් දෙන්න පුළුවන් නේද අනන්‍යව. ඒතර යුනික් අනන්‍ය අගයන් බාර ගන්නවද නැද්ද? ඒතර අන්නේ වගේ. අපිට යුනික් දුන්නේ නැහැ ඩිෆෝල්ට්. කියන්නේ මූලික කලින් තියෙන එක ඩිෆෝල්ට් කියලා දෙන්න හැකි. ඒතර මේ ඩොමේන් එකේ තමයි ඕවා තියෙන්නේ. හරිද? අපිට MySQL වලින් කරද්දී ඔයගොල්ලන්ට මේවා අපිට පෙන්වන්න පුළුවන් ඩිෆෝල්ට් වගේ. හරිද? ඊට පස්සේ යුනික් කන්ස්ට්‍රේන්ට් එක යුනික් not null කියන්නේ හිස් වෙන්න බෑ. හරි? constraint එකක්. ඒකත් එක්තරා ආකාරයක constraint එකක්. ඊට පස්සේ දැන් integer ද වාචාද එහෙම අපි දෙනවනේ. ඒකත් constraint එකක් වෙනවනේ. ඒ වගේ අපිට ගොඩක් දෙන්න පුළුවන් මේ null constraint එක. ඒ කියන්නේ හිස් අගයන් තියනවා කියන එක. ඒ වගේ අපිට විවිධ ආකාරයේ constraint දුන්න හැකි. data type එක, type constraint එක. integer ද වාචාද ආදී වශයෙන්. ඒ වගේ මේවා ඇවිල්ලා වසං ඒකාබද්ධතාවයන්. ඒ කියන්නේ වසං, ඒ කියන්නේ මෙතන දැන් මම කියද්දි ඕගොල්ලන්ට මම කියන දේ මේ විදිහ පැහැදිලි ඇති. මෙන්න මේකයි මෙතන මේ කියන්නේ. හරිද? දැන් ටේබල් එකක බගුවක තියෙන ළමයි පල්ලෙහාම දෙන්න. මෙතන මේ සංරෝධක තුنين කතා කරන්නේ ටේබල් එක තියෙනවනේ මේ වගේ rows and columns. එතකොට මේකේ උපලකී යන තියෙනවා. මේකේ එකකට අපි කියනවා instance එකක් කියලා. හරිද? එතකොට මේ instance එකක අපි කතා කරද්දී මේකේ instance එකක
මේ වසම් සංරෝධය කියන්නේ මේ පරීක්ෂා කිරීමක් තමයි නේද? වසම් සංරෝධයේදී මේ පරීක්ෂා කිරීමක් තමයි කරන්නේ. එතකොට කියන උපලකයක් පරීක්ෂා කිරීමක් තියෙනවා. උපලකයක් තුල තියෙන අගයන් පරීක්ෂා කිරීමක් කරන එක කියන්නේ මෙතන වෙන්නේ. එතකොට ඒකේ එක ඉන්ස්ටන්ස් එකක තියෙන දත්ත පරීක්ෂා කිරීමක් තමයි වසම් සංරෝධයකදී වෙන්නේ. කියන්නේ එක කන්ස්ට්‍රේන්ට් වලදී වෙන්නේ. එතකොට අනිත් අපිට යොමු ඒකාබද්ධතාවයේදී පරීක්ෂා කරන්නේ සම්පූර්ණ රෙකෝඩ් එකක්. හරි. සෝරි මේ භූතාර්ථ ඒකාබද්ධතාවයේදී භූතාර්ථ ඒකාබද්ධතාවය කියලා කියන්නේ එතනදී ප්‍රයිමරි කී එක චෙක් කරන එක තමයි එතනදී කරන්නේ. ඒක මතක තියාගන්න. භූතාර්ථ ඒකාබද්ධතාවය කියලා කියන්නේ සමස්ත රෙකෝඩ් එකක්ම පරීක්ෂා කිරීම. ඒ කියන්නේ ප්‍රයිමරි කී ටෙස්ට් කරලා ඒක හරියට වැලිඩ්ද කියන එක බලන එක තමයි භූතාර්ථ ඒකාබද්ධතාවයේදී සිදු වෙන්නේ. ඊට පස්සේ යොමු ඒකාබද්ධතාවයේදී සිදු වෙන්නේ මේක රෙෆරන්ස් කරන අනිත් තව ටේබල් එකකට ෆොරින් කී එකක් කරහා. අන්න ඒක නිවැරදිව පරීක්ෂා කිරීම තමයි එතනදී වෙන්නේ. හරි. පැහැදිලිද මම කියන දේ වලට? ඔන්න ඔය ප්‍රධාන වශයෙන් ඔහොම දල මතක තිබ්බම හරි. එතකොට මොකද වෙන්නේ? වසම ඒකාබද්ධතාවයේදී මේ ඉන්ස්ටන්සස් එක උපලකයකට දාලා ඉන්ස්ටන්සස් පරීක්ෂා කිරීම සිදු වෙනවා. හරිද? ඊට පස්සේ භූතාර්ථ ඒකාබද්ධතාවයකදී එහෙම නැත්නම් අපි කියනවා එන්ටිටි ඉන්ටිග්‍රිටි එකවලදී එක රෙකෝඩ් එකක් නන එක උපලකයක්ම පරීක්ෂා වෙනවා. ඒක අනන්‍යව අඳුර ගන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ අපි ගත්තාම යොමු ඒකාබද්ධතාවය නන රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි වලදී මේ ටේබල් දෙකක් අතර තියෙන කන්ස්ට්‍රේන්ට් නන ෆොරින් කී එක තමයි එතන නිවැරදිව ක්‍රියාත්මක කරන පරීක්ෂා කරන්නේ. පැහැදිලිද ඔයාලට මේ කතාව? හරි. ඒතර වසං ඒකාබද්ධතාවය කියලා කියන්නේ අන්න ඒකට. හරිලම. එතකොට ඒක පැහැදිලි. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් MySQL වල ටේබල් එකක් ලියද්දී අපි දැන් උදාහරණයක් වශයෙන් නිකන් ලියන්න දැන් ඕගොල්ලන්ට දැන් අපි කියමු create table employee create table student කියලා දෙන්න. student create table student. හරි. MySQL දාන්න ළමයින්ට ඇති මේ වෙද්දී නේද? ඒතර create table student stid අපි දෙතන integer. ඒ කියන්නේ data type එක. අපි දෙමු 5යි කියලා size එක. අන්න. primary key මෙතන දෙන්න පුළුවන්, පස්සේ දෙන්න පුළුවන්. ඊට අපි දෙනවා s name එක වාචා දෙනවා 20ක් විතර. ඊට අපි දෙනවා not null. ඊට පස්සේ අපි ගමුකෝ මේ යගේ address එක දැන් not null කියන්නේ නම නොදා ඉන්න බෑ අපිට. එතන අනිවාර්යෙන් නම ඇතුළත් කරන්න ඕනේ. ඒතර ඒ constraint එකයි address එක. වාචා දත්ත වර්ගේ. හරි. එතකොට ඒකට දුන්නේ 30ක් විතර. මේ බලන්න. දැන් ඒකට මම constraint එකක් දෙන්නේ නැහැ. එතකොට ඒ වගේ අපිට හිතන්නකෝ address කියලා. address එක හරි. දැන් කිසියම් ප්‍රදේශයක නම් දැන් හිතන්න එයා මොකක් හරි යාගේ රෝල් එක එහෙම නැත්නම් යාගේ තමතුර නැත්නම් දරන එකක් දැන් අපි කතා කරමු. එයාගේ සාමාන්‍යයෙන් ඒ ශිෂ්‍යයාගේ ලක්ෂණයක් හරි මොකක් හරි දෙයක්. දැන් ඉස්කෝලේ සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක්ද ශිෂ්‍ය නායකයෙක්ද ස්පෝර්ට් කරන කෙනෙක්ද අන්න ඒ වගේ ළමයාගේ කරන රෝල් එකක් තියෙනවා කියලා හිතනවා. හරි. එතකොට ඒක වාචානේ දත්ත වර්ගය. දැන් අපි ඒක අපි දෙනවා මෙහෙම. 15 කියලා දෙමුකට වාචා 15ක්. හරිද? දැන් අපි බැරිලා මේක දුන්නේ නැත්තම්. හරිද? ඩිෆෝල්ට් අපිට දෙන්න පුළුවන් මෙහෙම. දැන් මේක අපි ටයිප් කරනවා මේක. බැරිලා අපි ටයිප් කරේ නැත්නම් අපි ඩිෆෝල්ට් ගන්න ස්ටුඩන්ට් කියලා දුන්නේ. එතකොට දැන් අපි මේ ෆීල්ඩ් එකට දත්ත එන්ටර් කරේ නැත්නම් එයා ඩිෆෝල්ට් ගන්නවා ස්ටුඩන්ට් විදිහට. ඉනම් එක ඉනම් කියලා තව තියෙනවා. කියන්නේ මේල්ද ෆීමේල්ද කියලා වැටෙන්න පුළුවන් එකක් දෙන්න. ඒ වගේ අපිට දෙන්න පුළුවන් දැන් මෙතන සයිස් එක චෙක් වෙනවා. මේ බලන්න. ප්‍රයිමරි කී එක තුලින් අපි දෙකක් චෙක් වෙනවා ඇත්තටම. දැන් රෝල් එක යුනික්. ඒකත් යුනික් වෙන්න බෑ. දැන් රෝල් එක දැන් හිතන්න එක පන්තියේ එකම රෝල් එකෙන් දෙන්නෙක් ඉන්න බෑ කියලා. බෑ ශිෂ්‍යයන්ට එක දෙන්න බෑ මෙතන හරියන්නේ ඒක. දැන් යුනික් සමහර ආයතනයක මොනවා හරි තනතුරක් තියෙනවා. ඒක යුනික් නම් අපිට යුනික් දැන් ගෲප් එකක හිතන්න මෙම්බර් ගෲප් එක නම් මොනවා හරි කරනවා ඒක යුනික් නම්. ඒතර අපිට ඒක යුනික් දෙන්න පුළුවන් ළමයි. පැහැදිලිද? යුනික් කන්ස්ට්‍රේන්ට් එකක් යුනික් දුන්නා. දැන් ප්‍රයිමරි කී එක තුල මේ දෙකම තියෙනවා. හරිද? ප්‍රයිමරි කී එක තුල
හොඳට මතක තියාගන්න ප්‍රයිමරි කී එක තුල තියෙනවා යුනික් කන්ස්ට්‍රේන්ට් එකයි යුනික් එකක් තියෙනවා not null එකක් තියෙනවා. ඒතර ප්‍රයිමරි කී එකට not null දීලා වැඩක් නැහැ. නේද? ප්‍රයිමරි කී එක තුල තියෙනවා යුනික් එකක් තියෙනවා not null එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. not null එකක් තියෙනවා යුනික් එකක් තියෙනවා. මේ මවුස් එකෙන් ලියන්න අමාරුයි. not null එකක් තියෙනවා. ආයෙ තියෙනවා යුනික් එකක් තියෙනවා. පැහැදිලිද? not null එකක් තියෙනවා යුනික් එකක් තියෙනවා. ඒතකොට ආ යුනික් කියලා not null දෙන්න ඕනේ නැහැ ප්‍රයිමරි කී ෆීල්ඩ් එකට යුනික් කියලා දෙන්න අවශ්‍යත් නැහැ. මේ දෙකම අඩංගු වෙනවා ප්‍රයිමරි කී කන්ස්ට්‍රේන්ට් එක ඇතුලේ. පැහැදිලිද? හරි. එතකොට අනිවාර්යයෙන්ම ටේබල් එක ක්‍රියේට් කරද්දී ටේබල් එක මෙහෙම අරගෙන අපි මේක හරියට වහන්න ඕනේ. එතකොට ප්‍රයිමරි කී එක දෙන්න පුළුවන් පස්සේ වුණත් ඈ ප්‍රයිමරි කී මේක කියලා ප්‍රයිමරි කී එක MySQL වලදී අපිට පස්සෙත් දැන් මේ MySQL කරපුවාමයි දන්නවා. තව අපිට පස්සේ වුණත් ප්‍රයිමරි කී එක දෙන්න පුළුවන්. හරි? පැහැදිලිනේ? එතකොට ඔන්න ඔකට අපි කියනවා වසම් ඒකාබද්ධතාවය කියලා. වසම් ඒකාබද්ධතාවය. ඊගාවට යොමු මේක තවදුරටත් මම ටියුට් එකේ ඔයගොල්ලන්ට විග්‍රහාත්මක මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ තුල තව උදාහරණ සහිතව ඉන්සයි ගැන බය වෙන්න අවශ්‍ය නැහැ ඔබ. කට යොමු ඒකාග්‍රතාවය. ඔබට අමතර දැනුමට කියවන්නත් මේ සම්බන්ධව අපි දැන් අපිට ඊගාවට ඉතාම වැදගත් පාඩම සිලබස් එකේ ඒද බීද තීරණය වෙන පාඩම තියෙනවා. ඒ තමයි ප්‍රෝග්‍රෑමින් පාඩම. එතන තමයි ඔබගේ ඇල්ගොරිතම් ඩෙවලොප්මන්ට් ෆ්ලෝ චාර්ට් අඳින එක එකට දාලා සූඩෝ කෝඩ් එක Python ප්‍රෝග්‍රෑම් එක ලියන එක ඉතාම තීරණාත්මකයි. මොකද MCQ 11ක් 12ක් එනවා මේ පාඩමෙන් විතරක්ම. ලකුණු 12ක් නේ PO ලකුණු 12ක්. ඒ වගේම රචනා ප්‍රශ්නයක් එනවා ලකුණු 15ක. ඒ කියන්නේ 7.5%. ඒ වගේම ස්ට්‍රක්චර් පේපර් එක කොටසක් විදිහට දෙන්න පුළුවන් සමහරවිට. ඒතර මේ අවුරුද්දේ තාවනේ. ඒතර ඒ විදිහට එතන ලකුණු දෙකක් වගේ තුනක වගේ කොටසක් එන්න පුළුවන්. 120ක වගේ අවසාන ලකුණු වලින් දායකත්වයක් දක්වන්න පුළුවන් පාඩම. ඒ පාඩම. ඒ නිසා මේ මොමෙන්ටම් එක දිගටම පවත්වා ගන්න අපිට අවශ්‍ය ටාගට් එකට යන්න. පැහැදිලි නේ ඔබට? හරි ඊගාව අපිට ගන්න පුළුවන් දැන් අපි කතා කරේ වසං ඒකාබද්ධතාවය යොමු ඒකාබද්ධතාවය. සෝරි භූතාර්ථ ඒකාබද්ධතාවය ගමු එක භූතාර්ථ ඒකාබද්ධතාවය. භූතාර්ථ ඒකාබද්ධතාවය. නම් අපි කියනවා entity integrity entity constraints. මොකද මේ entity constraints කියන්නේ? අපි කිව්වා වගෝක රෙකෝඩයක් අපිට එකම රෙකෝඩේ දත්ත නැවත තියෙන්න බැරි වෙන විදිහට කියන සෑම රෙකෝඩයක් අනිත් රෙකෝඩයෙන් වෙනස් වෙනවා කියන එක. ඒ මේකෙන් තමයි කරන්නේ. කියන්නේ අපිට එක ඔබ්ජෙක්ට් එකක් දැන් හිතන්න පුස්තකාලයක පොතක් රෝහලයක රෝගියෙක් අනන්‍යව හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලි නේද? right. ඒකට අපි පොඩ්ඩක් ලියමු මෙහෙම. උපලකියක මෙහෙම ලියන්න මාත් එක්කම උපලකියක තනි උපලකියාන උපලකියක තනි උපලකියාන අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ප්‍රාථමික යතුරෙහි අගයන් හිස්ව පැවතිය නොහැකි බව මෙවින් අදහස් වේ. පැහැදිලිද? ඒ වගේම එම අගයන් හිස්ව පවතින එමෙන්ම එම අගයන් අණු පිටපත් විය නොහැක. ඒක ඩුප්ලිකේට් වෙන්න බෑ. මගයන් අණු පිටපත් විය නොහැක. දැන් හිතන්නකෝ මේ ක්ෂේත්‍රයේ හිස් වුණොත් හරි හොඳට මතකද මේ ක්ෂේත්‍රයේ හිස් වුණොත් හරි අගයන් ගොඩක් හරි තිබුණොත් අපිට බෑනේ අනන්‍යව අඳුර ගන්න රෙකෝඩ් එක. එහෙනම් මෙතනින් අදහස් කරන අපිට මම කිව්වේ ඔයගොල්ලෝ මත තියාගන්න ඕන මොකද? වසම් එකේදී බලන්නේ කොලම් එකක එක ඉන්ස්ටන්ස් එකක්. මේකේදී එක රෙකෝඩ් එකක් බලන්නේ.
ඊට පස්සේ යොමු ඒකාබද්ධතාවයේදී මොකද්ද බලන්නේ ෆොරින් කී එක. ඒ කියන්නේ මෙතනදී බලන්නේ අනිවාර්යෙන් ප්‍රාථමික අතුර හිස්ව තියනවද නැද්ද කියන පරීක්ෂා කරන. ඒක ඩුප්ලිකේට් වෙනවද හිස්ව තියනවද නැද්ද? ඒක තමයි භූතාර්ථ ඒකාබද්ධතාවයේදී පරීක්ෂා කරන්නේ. ඒ කියන්නේ ප්‍රයිමරි කී එකට අදාළව තමයි මෙතනින් චෙක් වෙන්නේ. ඊගාවට අනිත් ඒකාබද්ධතාවය මොකද්ද? අනිත් ඒකාබද්ධතාවය තමයි ළමයි යොමු ඒකාබද්ධතාවය. යොමු ඒකාබද්ධතාවය. යොමු ඒකාබද්ධතාවය. යොමු ඒකාබද්ධතාවය කියලා කියන්නේ දත්ත වගු දෙකක උපලැකිය අතර ඒකාග්‍රතාවය පවත්වාගෙන යාම. දත්ත වගු දෙකක උපලැකිය අතර ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑම. මෙයින් බලාපොරොත්තු වේ. ඒ කියන්නේ වගු දෙකක හෝ ඊට වඩා වැඩි ගණනක් වෙන්නත් පුළුවන්. ඒ අතර අර කන්සිස්ටන්ටි එක තියාගන්න ඕනේ. ඒ අතර කනෙක්ෂන් එක තියාගන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඩිපාර්ට්මන්ට් එකයි එම්ප්ලොයී. ඒතර ඒ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න සේවකයෝ අපිට හැම වෙලෙම බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒතර ඒ දෙක ලින්ක් වෙන්නේ ආගන්තුක අතුර හරහා. ඒතර ආගන්තුක අතුර තියෙන දත්ත පරීක්ෂා කිරීමක් තමයි මේ යොමු ඒකාබද්ධතාවයේදී සිදු වෙන්නේ. එනම් ආගන්තුක අතුරේ ආගන්තුක අතුරු ක්ෂේත්‍රයේ හරහා සම්බන්ධ වන ආකාරය මෙහිදී පරීක්ෂා කරයි. පැහැදිලිවට ආගන්තුක අතුරු හරහා සම්බන්ධ වන ආකාරය මෙහිදී පරීක්ෂා කරයි. යොමු ඒකාග්‍රතාවයේදී එහෙම නැත්නම් රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි වලදී ෆොරින් කී එක තමයි රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි වලදී මොකද්ද කරන්නේ ෆොරින් කී එක තමයි චෙක් කරන්නේ. පැහැදිලිද ඔයාලට? යොමු ඒකාබද්ධතාවය එහෙම නැත්නම් රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි කියලා කියනවා. ඉංග්‍රීසි වචනත් හරි වැදගත්. ඔබට හම්බ වෙන හොඳ වැදගත් පොත් ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඔබට උසස් අධ්‍යාපනයට ගියාම සියලුම පොත් ඉන්නේ ඉංග්‍රීසි වලින්. දැන් ෆ්ලුවන්සි ඉංග්‍රීසි තියෙන එක ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි ෆ්ලුවන්ට් වෙන තරමට ඉංග්‍රීසි තියෙන තරමට ඉංග්‍රීසි මෙතනින් හා කම්පියුටර් සම්බන්ධ පොත්පත් කම්පියුටර් සයන්ස් වල පොත් එහෙම නැත්නම් ඔබේ උසස් අධ්‍යාපනයේ යන පොත් හුඟක් තියෙන ඉංග්‍රීසි වලින්. ඒ ඉංග්‍රීසි කේපබිලිටි එක ගොඩක් වැදගත් වෙනවා. ඒවා ඩෙවලොප් කරගන්න කාලේ තියෙනවා. දැන් ඕගොල්ලන්ට හොඳට ඒ ලෙවල් කියලා සෑහෙන කාලයක් තියෙනවා. ඒ කාලය තුල දැන් උනත් ඉංග්‍රීසි එක හොඳට ඩෙවලොප් කරගෙන යන්න. පැහැදිලිනේ? මේ IT ක්ෂේත්‍රයේ යද්දී ඒකත් වැදගත් වෙනවා අපිට. මැත්ස් ස්කිල් එක වගේම. හරි. පැහැදිලිද ඔබට මේ මම කියන කතාව? ඒතර අපි මේකට කියනවා රෙෆරන්ස්. දැන් අපිට සමහර ඒවාට සිංහල වචන එන්නේම නැහැ ළමයි. ඉංග්‍රීසි වචන තමයි එන්නේ. රෙෆරන්ෂල් ඉන්ටිග්‍රිටි. මොනවා අපිට මතක තියාගන්න ලේසි ඉංග්‍රීසි ටර්ම් සමහර අවස්ථාවල. පැහැදිලිවද? ඒතර යොමු ඒකාබද්ධතාවයෙන් පරීක්ෂා කරන්නේ මොකක්ද? හැම වෙලෙම ආගන්තුක අතුරු. ආගන්තුක අතුරු සංරෝධකය තමයි මෙතනදී පරීක්ෂා කරන්නේ. ආගන්තුක අතුරු සංරෝධකය. හරි. ආගන්තුක අතුරු හරහා සම්බන්ධ වන ආකාරය තමයි මෙතනදී පරීක්ෂා කරන්නේ. පැහැදිලිවද ඔබට? එතකොට මම මෙතනින් අද දිනේ කොටස ඉවර කරන්න ළමයි. මම ඔයගොල්ලන්ට අතරමැදින් තව දවසක සතියේ එක දවසක් නෙවෙයි ඉස්සරහට සතියේ දවස් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉරිදා දවසේ වේලාවක් ඔබත් එක්කලා කතා කරගෙන. හරිද? එහෙනම් අපි මදි සම්බන්ධන කාලය. එහෙම නිසා අනිවාර්යයෙන්ම ඔබත් එක්කලා ඔබ අදහස් යෝජනා කියන දාන්න දින මේ දවස්වල ටිකක් ඉස්කෝල වලත් වැඩ අධික නිසා මම මෙතන මොකද මුළු පාසල වලම මේ දවස්වල ඔන්ලයින් යනවා. ගොඩක් කම්පියුටර් එකලා ඉන්න ටිකක් අපි මෙතන නවත්තමු. අපි මට ළමයි ඔයාලා කියන්න තව දවසක් මට සතිය වුණා කියලා හවසක ඔයගොල්ලෝ සිකුරාදා දවස වෙන මට කරන්න පුළුවන්. එහෙම නැත්නම් සිකුරාදා දවසේ වෙලාවක පුළුවන් කරන්න. ඉරිදා දවසේ දේ හැර මට වෙන පන්තියක් තියෙනවා වෙන වෙලාවක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලොත් එක්කලා මට
සමූහික වශයෙන් වෙලාවල් ටිකක් දෙන්න. ඒතර මම අනිත් අයත් එක්කලා කතා කරලා වෙලාවක් දාගන්නම්. හරිලා මම එහෙනම් මම අද මෙතනින් නවතිනවා. ඔයගොල්ලෝ මේ කරපු ටික මම මේ ටික රෙකෝඩ් එක දානවා වීඩියෝ එක. ඒතර ඔයගොල්ලන්ට ඒ ටික බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.